හොඳයි දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය 12 වෙනි ශ්‍රේණී නවවන ඒකේ සමාලෝචන ප්‍රශ්නත් එක්කයි දුවේ පුතේ අපි සම්බන්ධ වෙලා ඉන්නේ. මේනුට ආදරණීය දුවල පුතාලත් එක්ක සමාලෝචන ප්‍රශ්න 160ක් සාකච්ඡා කළා අවසන් දුවේ පුතේ. අපි අද ආරම්භ කරනවා 161 වන සමාලෝචන ප්‍රශ්නයේ සිට. හොඳයි දුවේ පුතේ අපි කෙලින්ම ප්‍රශ්නෙට යමු. රයිට් බලන්න දුවේ පුතේ. ආහාර වලට සිදුවිය හැකි ජෛවීය ආපදා හඳුන්වන්න. දැන් පුතේ අපි ආපදා වර්ග ගැන විශේෂයෙන්ම කතා කරා වෙන්න පුළුවන් ආපදා. බයොලොජිකල් හසාඩ් එකක් වෙන්න පුළුවන් පුතේ. ජෛව විද්‍යාත්මක ආපදාවක් වෙන්න පුළුවන්. ඒ වගේම කෙමිකල් හසාඩ් එකක් වෙන්න පුළුවන් පුතේ. අපි කියනවා රසායනික ආපදාවක් වෙන්න පුළුවන්. ඒ වගේම පුතේ අපි කියනවා ෆිසිකල් හසාඩ් එකක් නැත්නම් භෞතික ආපදාවක් වෙන්න පුළුවන්. ආපදාවක් කියලා කියන්නේ පුතේ අපි ජීව විද්‍යාත්මකව හරි රසායන විද්‍යාත්මකව හරි භෞතික විද්‍යාත්මකව හරි මිනිසාට හානි කර වෙන්න පුළුවන් ඒජන්ට් එකක් පුතේ. හානි කර වෙන්න පුළුවන් දෙයකට අපි කියනවා මේ හසාඩ් එකක් නැත්නම් ආපදාවක් කියලා. අපි දන්නවා විවිධ හේතු නිසා පුතේ මේ ආහාරවලට භෞතික රසායනික සහ ජෛවීය වශයෙන් විවිධ ද්‍රව්‍ය එකතු වෙන්න හැකියාවක් තියෙනවා පුතේ. අනතුරු වෙන්න පුළුවන් ආහාරවලට. ඉතින් මේ හේතුව නිසා පුතේ ආහාර පරිභෝජනයට ගත නොහැකි තත්වයකට පත් වෙනවා වගේම පුතේ ආහාර නරක වීම සිද්ධ වෙනවා වගේම පුතේ එවැනි ආහාර පරිභෝජනය තුළින් පුතේ විශේෂයෙන්ම පාරිභෝගිකයාගේ නැත්නම් මානව සෞඛ්‍ය ආරක්ෂිතභාවය පිළිබඳව බරපතල සෞඛ්‍ය ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් පුතේ. කෙටි කාලීන වගේම දීර්ඝ කාලීනව ඇතිවන සෞඛ්‍ය ගැටලු වලට මිනිසාට මුහුණ දීමට සිදු වෙනවා පුතේ. ශනිකව මරණය සිදුවීම පවා මේ ආහාර විසවීම වගේම ආහාර ආසාත්මිකතා නිසා මානවයාට මිනිසාට මුහුණ පාන්නට සිදුවෙන කරුණක් විදිහට අපිට විශේෂයෙන්ම මේ ආහාර සම්බන්ධයෙන් ආහාර සෞඛ්‍ය ආරක්ෂිතභාවය සම්බන්ධයෙන් කතා කරනකොට පුතේ මේ ජෛවීය ආපදා ඒ වගේම රසායනික ආපදා සහ භෞතික ආපදා ගැන අපිට හඳුන්වීම සිදු කරන්න පුළුවන්. ජෛවීයව සිදු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ක්ෂුද්‍ර ජීවීන් මගින් වෙන්න පුළුවන් ආපදා වගේම දුවේ අපි දන්නවා ආහාර නරක වීමට හේතු වන ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් ගැන අපිට කතා කරන්න පුළුවන් පුතේ. අපි දන්නවා විශේෂයෙන්ම අපි මේ ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් ගැන කතා කරනකොට පුතේ අපිට විශේෂයෙන් කතා කරන්න පුළුවන් ක්ෂුද්‍ර ජීවීන්ට අමතරව පුතේ අපි දන්නවා මහා ජීවීනුත් මේ ආහාර වලට විවිධ ද්‍රව්‍ය එකතු කිරීමට හේතු වෙනවා දුවේ. කෘමි සත්තු වගේම කෘමි නොවන සතුනුත් පුතේ රොඩෙන්සියාවන් වගේම අපි කියන රොඩෙන්සියාවන්ට අයිතුනවා මීයන් ඉත්තෑවන් ලේනු වගේ සත්තු වගේම මහා ජීවීන් වගේම පුතේ කෘමි සතුනුත් කැරපොත්තෝ වැනි කෘමි සතුනුත් පුතේ ආහාර වලට විවිධ අපද්‍රව්‍ය එකතු කිරීමට හේතු වන ජීවීන් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්න පුතේ මේ ක්ෂුද්‍ර ජීවීන් වගේම අපි පැරසයිට් කියලා කියන දරුව නෙමේ පරපෝෂිතයන් මගිනුත් මේ ආහාර වලට හානි වෙන්න පුළුවන් පුතේ. ආහාර වලට ආහාර නරක වීමට ඒක හේතුවක් වෙන්න පුළුවන්. ආහාර වල ගුණාත්මක භාවය වෙනස් වීමට ආහාර පරිභෝජනයේ නුසුදුසු තත්ත්වයට පත්වීම සඳහා පුතේ ඒක හේතු සාධකයක් කාරණාවක් වෙන්න පුළුවන් පැහැදිලිව. හොඳයි පුතේ එහෙනම් අපි බලමු මේ ආහාරවල සිදුවිය හැකි ජෛවීය ආපදා මොනවද කියලා බලමු දරුවනි. right ජෛවීය ආපදා ලෙස පුතේ ක්ෂුද්‍ර ජීවීන් හා මහා ජීවීන් හා පරිභෝජනයට හානි කරන්නා වූ ද්‍රව්‍ය පුතේ අපිට සලකන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් පුතේ මේ ජෛවීය ආපදා යටතේ පුතේ අපි කතා කරපු ක්ෂුද්‍ර ජීවීන් මහා ජීවීන් යටතේ පුතේ මේ අපේ පියවියසට පේන ජීවීන් තමයි පුතේ අපි මහා ජීවීන් කියන්නේ. රයිට් එතකොට පුතේ මේ මහා ජීවීන් ගත්තාම අපි කියනවා මිලිමීටර් 2කට වඩා වැඩි ජීවීන් පියවියසට පේන ජීවීන් පුතේ අපි කියනවා. අපේ පියවියසින් මේ පේන ඇහැට නිරීක්ෂණය කරන්න පුළුවන් ජීවීන් ඉන්නවා. කෘමි සතුන් ඉන්නවා දරුවනේ. රොඩෙන්සියාවන් ඉන්නවා දරුවනේ. මීයන් වගේ ජීවීන් ඉන්නවා පුතේ. හානි කරන්න පුළුවන්. මේ ලියා කරන නියන් සහිත දත් ලියා කරන දත් තියෙන සතුන්. ඔවුන්ගේ මේ එම ජීවීන්ගේ මල මුත්‍රා කෙල වගේ දේවල් මේ ආහාරයට එකතු වෙන්න පුළුවන් පුතේ. ඒවා විෂ සහිත වෙන්න පුළුවන් පාරිභෝගිකයාට නැත්නම් පරිභෝජ මානවයාට. රයිට් එහෙනම් මේ ජෛවීය ආපදා විදිහට අපිට ක්ෂුද්‍ර ජීවීන් මයික්‍රෝ ඕගනිසම් ඒ වගේම මහා ජීවීන් වගේම පුතේ පරිභෝජනයට හානි කරන්නා වූ ද්‍රව්‍ය රයිට් පරිභෝජනයට හානි සිදු කරන්නා වූ ද්‍රව්‍ය පුතේ අපිට හඳුන්වන්න පුළුවන් මේ සතුන්ගේ කොටස් සතුන්ගේ බීජාණු අපිට ක්ෂුද්‍ර ජීවීන්ගේ බීජාණු නේද ඒ වගේම පුතේ මේ සතුන්ගේ මල ද්‍රව්‍ය මුත්‍රා මේ උන්ගේ බහිස්රාවීය අපද්‍රව්‍ය වැනි දේවල් ඔවුන්ගේ එන්සයිම මේ බැහැර කරන විෂ වගේ දේවල් පුතේ අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ක්ෂුද්‍රජීවී විෂ හෝ ක්ෂුද්‍රජීවීන් අන්තර්ගත ආහාර පරිභෝජනය කිරීමෙන් පුතේ මේ ක්ෂුද්‍රජීවීන් මගින් නිකුත් කරන බැහැර කරන විෂ ආහාර මත මුදාහරින විෂ පුතේ ඒ සහ ඒ ක්ෂුද්‍රජීවීන් අන්තර්ගත ආහාර පුතේ මේ ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවීන් අන්තර්ගත ආහාර දැන් අපි දන්නවා විශේෂයෙන්ම
ඇෆ්ලටොක්සින් කියලා නේද? ඇස්පර්ජිලස් මගින් මේ ඇෆ්ලටොක්සින් කියන විෂය එකතු කරනවා ආහාර වලට අපි දන්නවා දරුවනේ. ඇස්පර්ජිලස් කියන දිලීරය මගින් අපි දන්නවා. එතකොට මේ ශුද්‍රජීවී විෂ හෝ ශුද්‍රජීවීන් අඩංගු වෙලා ඉන්න ශුද්‍රජීවීන් අන්තර්ගත ආහාරයක් දරුවනේ පරිභෝජනය කිරීමෙන් මිනිසාට කෙටි කාලීන මෙන්ම දිගු කාලීන සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන් පුතේ. කෙටි කාලීනව මේ විෂ අඩංගු ආහාර අනුභවය නිසා පුතේ ආහාර ආසාත්මිකතා ඒ වගේම ආහාර විසවීම වෙන්න පුළුවන් පුතේ. ඇතැම් විට මේවා මරණීය තත්ත්වයක් දක්වා වුණත් වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම මේකෙදි කෙටි කාලීන වගේම දිගු කාලීන සෞඛ්‍ය ගැටලු මිනිසාට ඇති කරන්නට මේවා හේතු වෙනවා දරුවනේ. right. එතකොට මේ ශුද්‍රජීවී විෂ හා මහාජීවීන්ගේ ක්‍රියා නිසා පුතේ අපි දන්නවා ආහාරයේ භෞතික ගුණ හානි වී ආහාර පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වෙනවා. ආහාරයේ වයනය වෙනස් වෙනවා. ආහාරයේ පැහැ වෙනස් වෙනවා. නැත්නම් පෙනුම වෙනස් වෙනවා. ඒ වගේම ආහාරයේ රසය වෙනස් වෙනවා. ආහාරයේ ස්වාද පැතිකඩත් වෙනස් වෙන්න පුළුවන්. මේ බාහිරින් නිරීක්ෂණය කරන්න පුළුවන් ලක්ෂණ ආහාරයේ වෙනස් වීම නිසා මේ ආහාරයේ පුතේ පරිභෝජනයට නැත්නම් ආහාරයට ගත නොහැකි ආකාරයට නුසුදුසු තත්ත්වයකට පත්වීමක් සිදු වෙන්න පුළුවන්. right. විවිධ අවස්ථාවලදී මේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලින් වල අපි දන්නවා ආහාර නිෂ්පාදන සිදු කිරීම සඳහා ඒවායේ අමුද්‍රව්‍ය උදාහරණයක් වශයෙන් එළවලු පළතුරු මේ ගොවිබිමේ සිට නැත්නම් වගා ශේෂ්ත්‍රයේ සිට කර්මාන්ත ශාලාව දක්වාම සිදුවන ක්‍රියාවලින් තුලදී පුතේ මේ ආහාරයට මේ ජෛව විද්‍යාත්මක ආසාදන නැත්නම් ජෛව විද්‍යාත්මක ආපදා වලට ලක්වීමට ඉඩ ප්‍රස්තාව තියෙනවා. ඉතින් මේ ગેප් එක නැත්නම් අපි කියනවා යහ කෘෂිකාර්මික පිළිවෙත් වගේම මේ ආහාර තත්ත්ව කළමනාකරණ පද්ධති හරහා සිදු කෙරෙන්නේ මෙන්න මේ ආහාරයට හානිදායක වෙන්න පුළුවන් ද්‍රව්‍ය පුතේ පාලනය කිරීම සහ එමගින් සිදු වෙන්න පුළුවන් ආපදා තත්ත්වයන් අවම කිරීම ඒවා වළක්වා ගැනීමට කටයුතු සිදු කිරීම තමයි පුතේ විශේෂයෙන්ම මේ තත්ත්ව කළමනාකරණ පද්ධති හරහා සිදු වෙන්නේ. right. හරි. අපි බලමු. එහෙනම් right ඒ ටික මතක තියාගන්න දරුවනේ ජෛවීය ආපදා විදිහට අපිට ශුද්‍ර ජීවීන් ඒ වගේම මහා ජීවීන් වගේම මේ පරිභෝජනයට හානි කරන්නා වූ ද්‍රව්‍ය තමයි පුතේ සැලකිල්ලට ගන්න. ඉතින් ශුද්‍ර ජීවී විෂ ඒ වගේම ශුද්‍ර ජීවීන් අන්තර්ගත ආහාර පරිභෝජනය කිරීමෙන් පුතේ මිනිසාට අපි අර කියපු කෙටි කාලීන වගේම දිගු කාලීන සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන් පුතේ. රෝගාබාධ right. කෙටි කාලීනව උදරාබාධ අපි අර කියපු වමනේ යන්න පුළුවන් පුතේ. වොමිට් වෙන්න පුළුවන්. ඩයරියා වෙන්න පුළුවන්. right. උණුසන්නිපාතේ වගේ මේ රෝග හට ගන්න පුළුවන් පුතේ. right. ඒ වගේම මරණේ පවා වුණත් සිදු වෙන්න පුළුවන්. right. දීර්ඝ කාලීනව කාලයකට පස්සේ මේ හේතු නිසා මේ රෝගාබාධ වලට ලක්වීමේ අවදානමක් මේ පරිභෝජනය කරන පාරිභෝගිකයාට නැත්නම් මිනිසාට විඳ ගැනීමට සිදු වෙනවා. right. ඒ වගේම මේ ශුද්‍රජීවී විෂ ඒ වගේම මහාජීවී ක්‍රියා නිසා ආහාරයේ භෞතික ගුණහානි වෙලා මේ ආහාර පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වෙනවා පුතේ. ආහාරයේ වයනය වෙනස් වෙනවා. පෙනුම ඒ වගේම රස ස්වාද පැතිකඩ වගේ දේවල්. right. ආදී ගුණාත්මක ලක්ෂණ වලට හානි සිදු වෙනවා. හොඳයි අපි ඉදිරියට යමු. හරි. අපි 162 වෙනි ප්‍රශ්නයට යනවා පුතේ. මේ ජීවීන් මගින් ආහාර අපවිත්‍ර විය හැකි අවස්ථා කිහිපයක් නම් කරන්න කියන දුවපිතේ. මේ විශේෂයෙන්ම ජීවීන් කියපුවම පොදුවේ අපිට ගන්න පුළුවන් ශුද්‍ර ජීවීන් ඒ වගේම මහා ජීවීන් යටතේ මේ කෘමි සතුන් මේ ජීවීන් කියපුවහම පුතේ අපිට විශේෂයෙන්ම ශුද්‍ර ජීවීන් මහා ජීවීන් යටතේ පුතේ කෘමි සතුන් රොඩෙන්ටියාවන් මේ රොඩෙන්ටියාවන්ට තමා පුතේ අයිති වෙන්නේ මීයන්
ලේනුන් ඉත්තෑවන් වගේ සතුන් පුතේ. ඉත්තෑවන් වගේ සතුන්. කෘමි සත්තුන්ට අයිති වෙනවා පුතේ කැරපොත්තන්. රයිට් ගුල්ලන් වගේ සතුන් පුතේ කැරපොත්තන් ගුල්ලන්. වැඩි සතුන් කෘමි සත්තුන්ට අයිති වෙනවා පුතේ මේ ආහාර වලට හානි කරන්න පුළුවන් මහා ජීවීන් යටතේ. රයිට් ශුද්‍ර ජීවීන් යටතේ පුතේ අපිට කියන්න පුළුවන් බැක්ටීරියා දිලීර විවිධ බැක්ටීරියා අපේ ඇෆ්ලටොක්සින් විෂ ඇති කරන්න හේතු වන අපිට කියන්න පුළුවන් ඇස්පර්ජිලස් වගේ බැක්ටීරියා දිලීර ගන්න පුළුවන් පුතේ ඇස්පර්ජිලස් වගේ දිලීර ගන්න පුළුවන්. ඒතර පාම් මත අපි ඔය තද නිල් පාට නැත්තම් කළු පාට මියුකර් වගේ පුස් ඇති කරන්න පුළුවන් දිලීර ගන්න පුළුවන් පුතේ මියුකර් වෙන් දිලීර ගන්න පුළුවන් අපිට පාම් මත ඇති කරන පුස්. ඒ වගේම සැල්මොනෙල්ලා වගේ ගන්න පුළුවන් පුතේ සැල්මොනෙල්ලා ටයිපි නේද? උණ සන්නිපාතයේ ඇති කිරීම සඳහා හේතු වන ශුද්‍රජීවී ආකාරයක් විදිහට හඳුන්වන්න පුළුවන් නේද පුතේ? මේ බැක්ටීරියා දිලීර ඇල්ගී වගේ දේවල් පුතේ හේතු වෙනවා විශේෂයෙන්ම මේ ආහාර නරක වීමට බලපාන ශුද්‍රජීවී ආකාර විදිහට අපිට හඳුන්වන්න පුළුවන් දුවේ පුතේ. රයිට් අපි බලමු එහෙනම් මේ ජීවීන් මගින් ආහාර අපවිත්‍ර විය හැකි අවස්ථා කිහිපයක් සඳහන් කරන්න කියලා දුවේ පුතේ අපිට කියන්නේ. රයිට් මේ ජීවීන් මගින් ආහාර අපවිත්‍ර හැකි අවස්ථා කිහිපයක් නම් කරන්න කියන බලමු දුවේ පුතේ අපි. හරි බලන්න. අපි කිව්වේ විශේෂයෙන්ම දුවල පුතාලට මතක ඇති මේ වගා ශේෂ්ත්‍රයේ ඉඳන් මේ ආහාර ද්‍රව්‍ය අපි දන්නවා ඒ වගේ මූලික අමුද්‍රව්‍ය විදිහට එළවලු සහ පළතුරු වගේ දේවල් වගා ශේෂ්ත්‍රයේ ඉඳලා දැන් අපි ගැප් එක good agricultural practice යහ කෘෂිකාර්මික පිළිවෙත් මගින් මේ නිෂ්පාදන කටයුතු සිදු කරන ආයතනයක යහ කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරනවා කියන්නේ වගා ශේෂ්ත්‍රයේ ඉඳන් කර්මාන්ත ශාලාව දක්වාම මේ ක්‍රියාවලි අවස්ථාවන්හිදී මේ ආහාරයට විවිධ ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්. ජීවී ද්‍රව්‍ය ජීවී ආපදා නැත්නම් අපි කියනවා බයොලොජිකල් හසාඩ් එකක් වෙන්න පුළුවන් ජෛව විද්‍යාත්මක අනතුරක් වෙන්න පුළුවන් රසායනික අනතුරක් වෙන්න පුළුවන් කෙමිකල් හසාඩ් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ෆිසිකල් හසාඩ් එකක් වෙන්න පුළුවන් දුවේ පුතේ. ඉතින් ඒක නිසා අපි දැන් මේ ගොවි බිමේදීත් මේ අනතුරු වලට ලක් වෙන්න පුළුවන් ජෛවීය ආපදාවකට ලක් වෙන්න පුළුවන් අවස්ථාවක් විදිහට ගොවි බිමේදී ජෛවීය ආපදාවකට ලක් වෙන්න පුළුවන්. අපි දැන් විශේෂයෙන්ම මේ යහ කෘෂිකාර්මික පිළිවෙත් කතා කරන දොළ පුතාලත් එක්ක කතා කරා. දැන් අපි මේක විශේෂයෙන්ම මේ වගා ශේෂ්ත්‍රයේ මේ භෝගයක් සංස්ථාපනය කරපු අවස්ථාවේ ඉඳන් මේ අස්වනු නෙල්ල පාරිභෝගික අතට පත්වන අවස්ථාව දක්වාම මේ ක්‍රියාවලිවලදී අපි කතා කරනවා මේ කටයුතු නිවැරදිව විද්‍යාත්මක මූලධර්ම වලට අනුකූලව නේ විශේෂයෙන්ම කෘෂිකාර්මික මූලධර්ම වලට විද්‍යාත්මක මූලධර්ම වලට අනුකූලව මේ කටයුතු සිදු කරනකොට තමයි අපි කියන්නේ යහ කෘෂිකාර්මික පිළිවෙත් නැත්නම් ගැප් එක අනුගමනය කරමින් නිෂ්පාදන කටයුතු සිදු කරනකොට විශේෂයෙන්ම මේ ගොවිපළේ ඉඳන් කර්මාන්ත ශාලාව දක්වාම වෙන්න පුළුවන් හානිදායක වෙන්න පුළුවන් අනුතුරුදායක වෙන්න පුළුවන් අවස්ථාවන් පාලනය සඳහා තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් අපිට තවත් එක් අවස්ථාවක් විදිහට දුවේ පුතේ හඳුන්වන්න පුළුවන් ගොවි බිමේදී නැත්නම් වගා ශේෂ්ත්‍රයේදී ඉඩමේදී මේ භෝග වගා කරලා තියෙන ශේෂ්ත්‍රයේදී පුතේ මේ ජෛවීය ආපදාවකට ආහාර ලක් වෙන්න පුළුවන් පුතේ. ශුද්‍රජීවී ආස්වාදනයකට ලක් වෙන්න පුළුවන්. නැත්නම් කෘමි හානියකට නැත්නම් මහා ජීවීන්ගේ හානියකට මේ ආහාර නිෂ්පාදනයේ සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය උදාහරණයකට එළවලු පළතුරු මේ දේවල් ධාන්‍ය වර්ග මේ ජෛවීය ආපදාවකට ලක් වෙන්න පුළුවන් අවස්ථාවක් විදිහට අපිට වගා ශේෂ්ත්‍රයේදී නැත්නම් ගොවි බිමේදී හඳුන්වන්න පුළුවන් දෙයක් පුතේ. ගොවි බිමේදී ජෛවීය ආපදාවකට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ මේ අස්වනු නෙලීමේදී ආහාර ද්‍රව්‍ය මේ නිෂ්පාදන ජෛවීය ආසාදනයකට ලක් වෙන්න පුළුවන් අස්වනු නෙලීමේදී වෙන්න පුළුවන් දුවේ පුතේ. මේ සඳහා අපි දන්නවා මේ අපිරිසුදු උපකරණ භාවිතා කිරීමෙන් නේද? ඒ වගේම අපි දන්නවා මේ සඳහා සුදුසු උපකරණ භාවිතා නොකිරීම නිසා පුතේ මේවට වෙන්න පුළුවන් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ අපි දන්නවා විනත් ආස්වනු නිලීමකට යොදාගත්ත උපකරණ පිරිසුදු නොකර භාවිතා කිරීම නිසා ඒවා ඉන්න ශුද්‍ර ජීවීන් මගින් මේවට ආහාර ආසාදනය වෙන්න පුළුවන් ආහාර වලට හානි වෙන්න පුළුවන් පුතේ. අස්වනු නෙල්ල අවස්ථාවවලදී මේ අස්වනු නෙලීම සඳහා නුසුදුසු අස්වනු නෙලීමේ ක්‍රම භාවිතා කිරීම නිසා හේතු වෙන දුවේ පුතේ මේවට ආහාර ද්‍රව්‍ය වලට එළවලු පළතුරු ධාන්‍ය අස්වනු සඳහා පුතේ මේ හානියට ලක් වෙන්න පුළුවන් ජෛවීය හානි වලට ලක් වෙන්න පුළුවන් අනතුරු වලට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම ගබඩාවේදී පුතේ මේවා ප්‍රශස්ත තත්ත්වයට ගබඩා කර නොතිබීම නිසා ගබඩා නිවැරදි සුදුසු ඒ සඳහා ගැළපෙන ගබඩා ක්‍රමවේද අනුගමනය නොකිරීම නිසා පුතේ කෘමි සතුන් මගින් හානි වෙන්න පුළුවන්. මහා ජීවීන්ගෙන් මීයන් වැනි සතුන්ගෙන් හානි වෙන්න පුළුවන් පුතේ. ගුල්ලන්ගෙන් වගේ මේ සත්ව කෘමි සතුන්ගෙන් උවදුර වලට වෙන්න පුළුවන්. ශුද්‍රජීවී ආසාදන වලට ලක් වෙන්න පුළුවන්. ශුද්‍රජීවී හානි වෙන්න පුළුවන් පුතේ. නියම ප්‍රශස්ත බීගින්ම තෙතමන තත්ත්ව පවත්තා විශේෂයෙන්ම මේ
පමණට වඩා වැඩි අවස්ථාවන් අපි කියනවා විශේෂයෙන්ම මේ ඒ අස්වනු සඳහා අපි දන්නවා එළවලු පළතුරු අස්වනු සඳහා තියෙන්න ඕන තත්ත්ව, ධාන්‍ය වගේ අස්වනු සඳහා තියෙන්න ඕන තත්ත්ව, මේ ප්‍රශස්ත තත්ත්ව නොලැබී යාම නිසා අදාළ ශුද්‍ර ජීවීන් වර්ධනය වෙන්න පුළුවන්, මහා ජීවීන් මගින් හානියට වෙන්න පුළුවන්. එමගින් ජෛවීය ආපදාවකට ජෛවීය අනතුරකට ආහාර ලක් වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි පුතේ ගබඩාවේදී. මේවා ස්ටෝර් කරලා තියෙන අවස්ථාවකදී. රයිට්. ඒ වගේම තමයි පුතේ පැකින් එකේදී පැක් කරනකොට ඇසිරීමේදී පුතේ හානි වෙන්න පුළුවන්, ජෛවීය හානියට ලක් වෙන්න පුළුවන් පුතේ මේ ඇසිරීමේ කටයුතු වලදී. ඒ සඳහා නුසුදුසු ඇසුරුම් ද්‍රව්‍ය යොදා ගැනීම, ඒවායේ අපිරිසුදුභාවය නිසා ඒවා තුළ වෙනත් ජීවීන් වර්ධනය වෙන්න පුළුවන්. ජීවීන් වෙනත් ජීවීන් ඒ ඇසුරුම් ද්‍රව්‍ය තුළ සිටීම නිසා ඒ සඳහා ගැළපෙන සුදුසු පිරිසුදු ඇසුරුම් ක්‍රම වේද භාවිතා නොකිරීම නිසා පුතේ ඇසුරුම් හරහා මේ ආහාර ද්‍රව්‍ය වලට ජෛවීය ආපදා නැත්නම් ජෛවීය අනතුරකට ලක් වෙන්න තියෙන අවස්ථාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ඇසුරුම් ක්‍රීමේදී. ඒ වගේම ට්‍රාන්ස්පෝර්ට් එකේදී ප්‍රවාහනයේදීත් පුතේ අපි දන්නවා මේ ජෛවීය ආපදාවකට ලක් වෙන්න පුළුවන්, ජෛවීය අනතුරකට ආහාර ලක් වෙන්න පුළුවන් පුතේ ප්‍රවාහනයේදීත් මේ ආහාර වලට ක්ෂුද්‍ර ජීවී ආස්වාදන වගේම මහා ජීවී ආස්වාදන කෘමි සතුන්ගේ වගේම අනිකුත් රුඩෙන්සියාවන්ගේ මේ හානි වලට ලක් වෙන්න පුළුවන් පුතේ විශේෂයෙන්ම ප්‍රවාහනයේදී. ප්‍රවාහනය සඳහා සුදුසු ප්‍රවාහන ක්‍රමවේද අනුගමනය නොකිරීම නිසා අපිට ඒ අවස්ථාවන් ප්‍රවාහන අවස්ථාවන්හිදී මේ හානියට ලක් වෙන්න පුළුවන් පුතේ ජෛවීය ආපදා වලට ආහාර ලක් වෙන්න පුළුවන්. මේ සුදුසු ක්‍රමවේද භාවිතා නොකිරීම නිසා මේ ප්‍රවාහන කරන අතරතුර විශේෂයෙන් වෙළඳපොළ දක්වා ප්‍රවාහනය සිදු කරද්දී මේ හානි වෙන්න පුළුවන්. ඒ වගේම පිරිසුදු මේ ට්‍රක් එක නැත්තම් මේ ප්‍රවාහනය කරන මාධ්‍ය මේවා පිරිසුදු නොකර තිබීම මගින් ඒවා නියමිත ආකාරයේ පිරිසුදු තත්ත්වයේ ඒ ප්‍රශස්ත ක්‍රමවේද පවත්වා නොගැනීම නිසා පුතේ ඒවායින් හානියට ලක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රවාහනයේදී හානියට ලක් වෙන්න පුළුවන්. එහෙනම් පුතේ අවස්ථා පහක් ගැන කතා කරා. ජීවීන් මගින් ආහාර අපවිත්‍ර විය හැකි අවස්ථා පහක් කතා කරා පුතේ. ගොවි බිමේදී ජීවීන් මගින් ආහාර අපවිත්‍ර වෙන්න පුළුවන්. අස්වනු නෙලීමේදී පුතේ ජීවීන් මගින් ආහාර අපවිත්‍ර වෙන්න පුළුවන්. ගබඩා කිරීමේදී අපවිත්‍ර වෙන්න පුළුවන් පුතේ. මේවා ඇසිරීමේදී අපවිත්‍ර වෙන්න පුළුවන් පුතේ. ප්‍රවාහනයේදී අපවිත්‍ර වෙන්න පුළුවන් පුතේ. විවිධ මේ ශුද්‍ර ජීවීන් වගේම මහා ජීවීන්, කෘමි සතුන්, රොඩෙන්ස්ලා වගේ සත්වයන් මේවට හානි වෙන්න පුළුවන් පුතේ. මේ වෙන්න පුළුවන් අවස්ථා පහක් තමයි පුතේ කතා කරේ. රයිට්? මතක තියාගන්න. හරි. 163 වෙනි ප්‍රශ්නෙට යනවා පුතේ අපි. ආහාර වලට සිදුවේ හැකි රසායනික ආපදා සඳහා නිදසුන් දෙන්න කියනවා පුතේ. දැන් අපි කිව්වා ආහාරයකට ජීව විද්‍යාත්මකව, භෞතික විද්‍යාත්මකව, රසායන විද්‍යාත්මකව හානිදායක වෙන්න පුළුවන් ඒජන්ට් එකක් නැත්නම් ද්‍රව්‍යයක් අපි රසායනික ආපදාවක් කියලා කියනවා පුතේ. ඉතින් අපි දන්නවා ආහාර වලට සිදු වෙන්න පුළුවන් මේ රසායනික ආපදා පුතේ විවිධ රසායනික ද්‍රව්‍ය ආහාර වලට එකතු වෙන්න පුළුවන් පුතේ. විශේෂයෙන්ම අපි දන්නවා මේ කෘෂි රසායනික ද්‍රව්‍ය වගේ දේවල් අපි දන්නවා මේ ආහාර සකස් කිරීමේදී වගේම ආහාර විශේෂයෙන්ම මේ ගොවි බිමේදී වගා කටයුතු ගොවි බිමේ සිට කර්මාන්තශාලාව දක්වා රැගෙන යන අවස්ථාවන් වලදී පුතේ මේ ආහාර වලට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්. ආහාර වලට විශේෂයෙන්ම අපි ආහාර කල් තියාගන්න භාවිතා කරන ද්‍රව්‍ය දැන් බොහෝ විට අපි දන්නවා එළවලු පළතුරු වලට මේ කල් තබා ගැනීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කරන ඒවා හානිදායක වෙන්න පුළුවන්. බොහෝ විට පිළිකාකාරක වෙන්න පුළුවන් පුතේ මේ වගේ දේවල් මේ භාවිතා කරන දේවල්. ඉතින් මේ වගේ මේ පලිබෝධනාශක අවශේෂ කොටස් මේ ආහාර වලට එකතු වෙන්න පුළුවන් පුතේ මේ අවස්ථාවන් වලදී. ඒකත් හේතුවක් වෙන්න පුළුවන් මේකට. රයිට් අපි බලමු. හරි අපි කියපු දේවල් නේද බයි පුතේ? පලිබෝධනාශක අවශේෂ පුතේ එකක්. හරිනේ? හරියටම හරි පුතේ. පලිබෝධනාශක අවශේෂ පුතේ මේ විශේෂයෙන්ම අපි අස්වනු වලට එකතු වෙන්න පුළුවන් ආහාර නිෂ්පාදනය සඳහා අපි යොදා ගන්නවා ධාන්‍ය වර්ග, එළවලු, පළතුරු නේද පුතේ මේ. ඉතින් මේ දේවල් මේ අස්වනු සඳහා භාවිතා කරනවා, පලිබෝධනාශක භාවිතා කරනවා පුතේ. මේ පලිබෝධනාශක වල අවශේෂ කොටස් මේ භෝගවල තැවරෙන්න පුළුවන් පුතේ. භෝග වලට උරා ගැනීම, භෝග වලට එකතු වීම නිසා පුතේ ඇත්තරම මේ දේවල් අපි දන්නවා ආහාර දාමුස්සේ පාරිභෝගිකයන් තුළට නැත්නම් පරිභෝජනය කරන මිනිසුන් තුළට මේවා ගිහිල්ලා පුතේ සෞඛ්‍යමය ගැටලු ඇති වෙන්න පුළුවන්. පිළිකා වැනි රෝග තත්ත්ව වලට, වකුගඩු වගේ වැනි රෝග තත්ත්ව වලට මේක හේතු වෙන්න පුළුවන් පුතේ. විශේෂයෙන්ම මේ පලිබෝධනාශක වල අවශේෂ කොටස් මේ ආහාර තුළ තැම්පත් වීම, මේ භෝගවල තැම්පත් වීම නිසා පුතේ අවසන් නිෂ්පාදනයටත් මේ දේවල් අන්තර්ගත වෙන්න පුළුවන්. ඒ වගේම පශු වෛද්‍ය බෙහෙත් වර්ග අපි දන්නවා මේ පශු වෛද්‍ය බෙහෙත් කියන්නේ අපි දන්නවා මේ කෘෂිකාර්මික කටයුතු සඳහා දායක වෙන සත්තු ආකාර ඉන්නවා පුතේ. ඒ වගේම අපි දන්නවා මේ නිෂ්පාදන විදිහට අපි සත්ව නිෂ්පාදනත් යොදා ගන්නවා පුතේ. විශේෂයෙන්මනේ සත්ව නිෂ්පාදන, ආහාර නිෂ්පාදන කටයුතු සඳහා සත්ව නිෂ්පාදන යොදා ගන්නවා. අපි දන්නවා කිරි, මස්, බිත්තර වගේ නිෂ්පාදන දන්නවා අපි. ඉතින් මේවායේදී මේවට මේ පශු වෛද්‍ය බෙහෙත් වර්ග මේවට අන්තර්ගත වෙන්න පුළුවන් පුතේ. මේ සතුන් සඳහා භාවිතා කරන ප්‍රතිජීවක ඖෂධ නේද පුතේ. මේ පශු වෛද්‍ය සතුන්ගේ මේ රෝගී තත්ත්වයන් සඳහා ලබා දෙන
ඖෂධ වර්ග තියෙනවා. මේවා මේ අවසන් නිෂ්පාදනත් එක්ක එකතු වීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා මේ පසු වෛද්‍ය බෙහෙත් වැනි රසායනික ද්‍රව්‍ය ආහාර ද්‍රව්‍ය වලට එකතු වෙන්න පුළුවන් අවස්ථාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් දෙවෙනි අවස්ථාව. පසු වෛද්‍ය බෙහෙත්. තුන්වෙනි එක බැරලෝහ පුතේ ඊයම්. අපි කියනවා PB lead නේද? ඊයම්. ඊළඟ Hg නැත්නම් රසදිය mercury, cadmium, ආසනික් වගේ දේවල්. මෙයා කවුද? lead ඊයම්. PB lead. අපි යාටම තමයි ඊයම් කියන්නේ. ඊයම්. මෙයා කවුද? mercury. එයාටම තමයි අපි රසදිය කියලා කියන්නේ. මෙයාට කියනවා cadmium. මේවා බැරලෝහ. මෙයාට කියනවා අපි ආසනික්. heavy metal. මෙන්න මෙවැනි දේවල් පුතේ බැරලෝහ ඊයම් නේද? රසදිය mercury Hg කියන්නේ mercury නැත්නම් රසදිය, cadmium, ආසනික් වැනි දේවල් පුතේ ආහාරයත් එකතු වෙන්න පුළුවන් පුතේ. මේවා අපි දන්නවා විවිධ කර්මාශාලා වලින් බැහැර කරන අපද්‍රව්‍යත් එක්ක ජලයට එකතු වෙලා පුතේ. මේවා ජලයේ දිය වෙලා නැත්නම් ගොඩබිම භෞමික අපි කියනවා නේද? භෞමික ඒ වගේම ජලජ පරිසර වලට මේවා මුදා හැරීම නිසා පුතේ විවිධ කර්මාන්තවල නිෂ්පාදන ක්‍රියාවලිය වල අතුරුඵල විදිහට පුතේ මේවා එකතු වීම නිසා ඒවා භෞමික සහ ජලජ පරිසර පද්ධති වලට එකතු වීමෙන් පුතේ ඒවා ඉන්න ජලජ ජීවීන් වගේම ජලජ ශාක වලට මේවා උරා ගැනීම නිසා අවශෝෂණය කිරීම නිසා පුතේ අවසානයේ මේවා ආහාර දාම ඔස්සේ මිනිසා දක්වාම ගමන් කරන්න පුළුවන් පුතේ. ඒ නිසා මේවා බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කරන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය විදිහට හඳුන්වන්න පුළුවන් පුතේ. මෙන්න මේ බැරලෝහ නැත්නම් heavy metals. right. ඒ වගේම පුතේ මේ කර්මාන්තශාලා අපද්‍රව්‍ය කර්මාන්තශාලා විවිධ අපි දන්නවා කර්මාන්තශාලා අපි දන්නවා රෙදි පින්තාරු කර්මාන්තශාලා තියෙනවා පුතේ. පොහොර නිෂ්පාදන කර්මාන්තශාලා තියෙනවා පුතේ. උදාහරණ විදිහට පලිබෝධනාශක නිෂ්පාදන කර්මාන්තශාලා තියෙනවා පුතේ. ඉතින් මෙන්න මේ කර්මාන්තවල ක්‍රියාවලියේ ප්‍රතිඵල විදිහට අතුරුඵල විදිහට බැහැර වෙන ද්‍රව්‍ය තියෙනවා පුතේ. කර්මාන්තශාලා අපද්‍රව්‍ය කර්මාන්තශාලා නිෂ්පාදන කටයුතු අපි දන්නවා විශේෂයෙන් මෙන්න මේ දේවල් මේ අහිතකර රසායනික ද්‍රව්‍ය පුතේ විවිධ හේතු නිසා භෞමික සහ ජලජ පරිසර වලට එකතු වීම නිසා මේවා මේ ආහාර වලට ආහාර නිෂ්පාදනයේදී සත්ව නිෂ්පාදන වලදී වගේම පුතේ අපි දන්නවා සාකමය ආහාර නිෂ්පාදන වලදී එළවලු පළතුරු වලට මේවා එකතු වෙන්න පුළුවන් පුතේ. විවිධ හේතු නිසා කර්මාන්තශාලා අපද්‍රව්‍ය විවිධ හේතු නිසා එකතු වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි රසායනික අපද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ කර්මාන්තශාලා අපද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්. ආහාර ආදේශක වර්ග තියෙනවා පුතේ. අපි කියනවා සබ්ස්ටිටියුට් කියලා. ආහාර ආදේශක වර්ග මගිනුත් ආදේශක ආහාර මගිනුත් මේ රසායනික ද්‍රව්‍ය මේ ආහාර වලට එකතු වීමේ අවස්ථාවක් තියෙනවා. උදාහරණයක් විදිහට මොනවද පුතේ? රසකාරක, වර්ණක, මේ සංරක්ෂණය කර ගැනීම සඳහා යොදන පරිරක්ෂක වර්ග, සංරක්ෂක වර්ගත් අපිට සඳහන් කරන්න පුළුවන්. මොනවද පුතේ? රසකාරක, විවිධ රසකාරක, වර්ණක, සංරක්ෂක. දැන් අපි රසකාරක එකතු කරනවා නේද පුතේ? එක එක ෆ්ලේවර්ස් ගන්න රසකාරක එකතු කරනවානේ පුතේ ආහාර නිෂ්පාදන වලදී. මේ එකතු කරන රසකාරක වලත් තියෙන රසායනික ද්‍රව්‍යත් පුතේ අහිතකර වෙන්න පුළුවන්. ඒ වගේම වර්ණක එකතු කරනවා පුතේ ආහාර වලට වර්ණ ලබා ගැනීම සඳහා විවිධ වර්ණක එකතු කරනවා. විවිධ වර්ණයන් දෙන අනුමත වර්ණක වර්ග තියෙනවා. ඒවායේ තියෙන රසායනික ද්‍රව්‍යත් පුතේ මේවා විශේෂ තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. සංරක්ෂක වර්ගත් ආහාර පරිරක්ෂණය සඳහා යොදා ගන්නා සංරක්ෂක වර්ග තියෙනවා. ඒවත් මේ ආකාරයට හානිදායක වෙන්න පුළුවන්. රසායනික ද්‍රව්‍ය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. රසායනික ආපදාවක් රසායනික අනුතුරක් ඇති කරන්න පුළුවන් අවස්ථාවන් විදිහට අපිට ඒක හඳුන්වන්න පුළුවන්. මේ එකයි ඇහුවේ ප්‍රශ්නේ. right. ආහාර වලට සිදුවිය හැකි රසායනික ආපදා සඳහා නිදසුන් තමයි පුතේ ඒ ටික. පලිබෝධනාශක අවශේෂ ආහාර වලට එකතු වෙන්න පුළුවන් පුතේ. පාංශු වෛද්‍ය බෙහෙත්, ඒ කියන්නේ සත්ත්ව පාලන ක්‍රියාවලදී මේ සතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිතභාවය සඳහා රෝග සඳහා ලබා දෙන ඖෂධ ප්‍රතිජීවක වගේ දේවල්, පාංශු වෛද්‍ය බෙහෙත්, වගේම බැරලෝහ පුතේ විවිධ නිෂ්පාදන ක්‍රියාවලදී එකතු වෙන මේ බැරලෝහ පුතේ කුෂිකාර්මික ක්‍රියාවලදී එකතු වෙන බැරලෝහ, ඊයම්, රසදිය වගේ දේවල් පුතේ. ඒ වගේම කර්මාන්තශාලාවලින් බැහැර කරන අපද්‍රව්‍ය තියෙනවා පුතේ. ඒවත් ආහාර වලට එකතු වීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම පුතේ ආහාර ආදේශක විදිහට පුතේ රසකාරක, වර්ණක, සබ්ස්ටිටියුට් විදිහට නේද? රසකාරක, වර්ණක, සංරක්ෂක වගේ දේවල් වලදී යොදා ගන්න රසායනික ද්‍රව්‍යات පුතේ ආහාර වලට එකතු වීම, ආහාර වලට සමග ප්‍රතික්‍රියා කිරීම නිසා පුතේ අපි දන්නවා මේවා විශේෂයෙන්ම රසායනික විෂ සහගත තත්වයකට ඇති වෙන්න අවදානම් තත්වයක් තියෙනවා පුතේ. ඒවා පිළිකාකාරක තත්ත්ව පිළිකා ඇති කිරීමේ තත්ත්ව දක්වාම වර්ධනය වෙන්න පුළුවන් පුතේ. right. අපි යනවා මේ
64 වෙනි පැත්තෙන් මේ රසායනික ආපදා නිසා ඇතිවෙන්න පුළුවන් භයානක තත්ත්වය තමයි පුතේ ප්‍රධාන වශයෙන්ම පිළිකා ඇති වෙන්න පුළුවන්. ඉතින් දැන් මේ ආහාර තාක්ෂණය ගැන කතා කරද්දී පුතේ විශේෂයෙන්ම කතා කරන දෙයක් තමයි මේ අහිතකර රසායනික ද්‍රව්‍ය. විශේෂයෙන්ම අපි දන්නවා මේ මස් සැකසීමේ කර්මාන්තවලදී විශේෂයෙන්ම සොසේජස් මීට් බෝල් නිෂ්පාදන කර්මාන්තයේදී මේ බන්ධනකාරක විදිහට බොහෝ විට භාවිතා කරන ද්‍රව්‍ය අපි කියනවා මේ සෝඩියම් නයිට්‍රේට් වගේ ද්‍රව්‍ය අපි කියනවා මේවා කාසිනෝජන් මේවා පිළිකාකාරක වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් මේ අධික ලෙස සකසන ලද ආහාර අධික ලෙස සැකසූ ආහාර මස් නිෂ්පාදන විශේෂයෙන්ම අපි දන්නවා එවැනි ආහාර මේ ෂණික ආහාර වර්ග ෆාස්ට් ෆුඩ් වර්ග නිතරම අපි දන්නවා දරුවන් මේව ආහාරයට ගන්න ප්‍රවණතාවයක් තියෙනවා දුවේ පුතේ. ඒක නිසා විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කාරණාවක් විදිහට අපිට කියන්න පුළුවන් මේ මෙවැනි රසායනික ද්‍රව්‍ය අන්තර්ගත ආහාර ප්‍රධාන වශයෙන් දැන් අපි දන්නවා මේ ව්‍යාපාරයක් වශයෙන් වාණිජ වශයෙන් මේ කටයුතු මහා පරිමාණයෙන් මේ නිෂ්පාදන කටයුතු සිදු කරනකොට මේවායේ විවිධ අවස්ථාවන් සඳහා මේ රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා පුතේ මේ කටයුතු නිෂ්පාදනයේ එක් එක් පියවරවලදී ඒ අවස්ථාවන් සම්පූර්ණ කර ගැනීම සඳහා දුවී පුතේ මේ එකතු කරන රසායනික ද්‍රව්‍ය බොහෝ විට අපි අර කිව්වාගේ මස් ආශ්‍රිත නිෂ්පාදනවලදී ඒ වගේ අර බන්ධනකාරක විදිහට භාවිතා කරන ද්‍රව්‍ය සෝඩියම් නයිට්‍රේට් වගේ දේවල් පිළිකාකාරක නැත්නම් කාසිනෝජන් වෙන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට මේ ශනික ආහාර ඉක්මනින් සකස් කරගා අධික ලෙස සැකසීම සිදු කරනකොට පුතේ මෙන්න මේ වගේ අපි දන්නවා විශේෂයෙන්ම භාවිතා කරන රසායනික ද්‍රව්‍ය නිසා අපි දන්නවා අදටත් මේ දේවල් වලින් ප්‍රතිවිපාක විදියට මේ ළමා බාල මහලු ભેදයකින් තොරව පුතේ අපි දකින්න පුළුවන් මේ ඇත්තරම පිළිකා රෝහලට ගිහින් බැලුවොත් අපිට මේ විවිධ වයස් කාණ්ඩවල දරුවන් ඉතාම කුඩා අවදියේ ලදරුව මට්ටමේ ඉඳන් පුතේ තරුණ වැඩිමල් මහලු මේ විවිධ වයස ප්‍රමාණවල පුද්ගලයන් අපිට දැක ගන්න පුළුවන් මේ පිළිකා රෝගී තත්ත්වයකට ගොදුරු වෙලා. ඉතින් මේකට ප්‍රධාන හේතුවක් විදිහට මේ දැන් භාවිතා කරන ෆාස්ට් ෆුඩ් සහ අධික ලෙස සකස් කරන ලද ආහාර භාවිතයේ ශනික ආහාර වර්ග අපිට විශේෂයෙන් මේ සඳහන් කරන්න පුළුවන් පුතේ මේ වගේ භාවිතා කරන රසායනික ද්‍රව්‍ය අනිවාර්යයෙන්ම පුතේ සෞඛ්‍යයට බරපතල තරජනයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔබ ආහාර ද්‍රව්‍ය තෝරා ගැනීමේදී දැන් අපි දන්නවා මොනවද මේ අන්තර්ගතයේ ආහාරවල අඩංගු ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය අඩංගු නැති බව, ඒ වගේම කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අන්තර්ගත නැති බව අපි ඒවා දන්නවා. මේ දේවල් නිවැරදිව ආහාර ලේබල් එක ඇසුරුම් ලේබල් එක සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් ආහාර තෝරා ගැනීම විශේෂයෙන්ම සකස් කළ මස් වර්ග සොසේජස් මීට් බෝල්ස් වගේ තෝරාගද්දී මේ සෝඩියම් නයිට්‍රේට් භාවිතා කරලා තියෙනවද කියලා බලන්න පුළුවන් අපිට. විශේෂයෙන්ම දැන් අපි දන්නවා මේ වෙනුවට භාවිතා කරනවා මේ ඇස්කොබික් අම්ල භාවිතා කරලා හදනවා. ඒ වෙනුවට මේ භාවිතා කරන වෙනත් ද්‍රව්‍ය තියෙනවා පුතේ අරවත් තරම් අර වගේ ඇති වෙනත් බලපෑම අවම මට්ටමින් බලපෑමක් ඇති නොවන අන්දමට නිෂ්පාදනය කරන නමුත් අර වාණිජ මට්ටමින් ව්‍යාපාර විදිහට විශාල මහා පරිමාණයෙන් මේවා කරද්දී අර කියපු රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම සෞඛ්‍යයට තරජනයක් වෙන්න පුළුවන්. රයිට්. ඒකත් සුවිශේෂිත කරුණක් විදිහට අනිවාර්යයෙන්ම මතක තබා ගැනීම වැදගත් වෙනවා. එහෙනම් අපෙන් අහන්නේ රසායනික ආපදා නිසා ඇති වෙන්න පුළුවන් භයානකම තත්ත්වය තමයි පුතේ මේ පිළිකා තත්ත්වය. ඉතින් ඇත්තටම මේක විශේෂයෙන්ම ලොකු අවධානයක් යොමු වෙලා තියෙනවා පුතේ. විශේෂයෙන්ම මේක මේ දීර්ඝ කාලීන වශයෙන් අපේ රටේ මේ සෑහෙන කාලයක ඉඳන් පුතේ දශක ගණනාවක සිට මේ රසායනික පලිබෝධනාශක භාවිතා කිරීම නිසා පුතේ ඇත්තටම මේ තත්ත්වයේ මේ පිළිකා ඒ වගේම වකුගඩු රෝගාබාධ තත්ත්වයට හේතුවක් විදිහට පුතේ මේවා මේ ආහාර දාම ඔස්සේ මේ බැරලෝහ ඒ වගේම මේ අපි දන්නවා පලිබෝධනාශක නැත්නම් රසායනික ද්‍රව්‍ය පොහොරවල අවශේෂ පුතේ මේ ආහාර ද්‍රව්‍ය වලට එකතු වීම නිසා මේවා දීර්ඝ කාලීන සෞඛ්‍යමය ගැටලු බවට පත් වෙලා තියෙනවා පුතේ. මේ විශේෂයෙන්ම මේ ගොවි ජනතාව කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වෙලා ඉන්න ජනතාව පුතේ මේ අවශේෂ කොටස් මොවුන්ගේ ආහාර දාම ඔස්සේ ශරීර තුළට එකතු වීම නිසා පුතේ මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න මේ පිළිකා තත්ත්වය ඒ වගේම වකුගඩු ආශ්‍රිත රෝගාබාධ වලට පුතේ විශේෂයෙන්ම ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවයක් අපිට පෙන්වන්න කරන්න පුළුවන්. මේ පළාත් වල මේ පිළිකා රෝගය ගත්තාම අධික විදියට සීග්‍රීන් පුතේ මේක වර්ධනය වෙන තත්ත්වයකට පත් වෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි පුතේ මෙන්න මේ රසායනික ද්‍රව්‍ය ආහාර වලට එකතු වීම නිසා මේ දීර්ඝ කාලීනව ඇති වෙන සංකූලතාව විදියට මේ පිළිකා තත්ත්වයන් අපිට හඳුන්වන්න පුළුවන් පුතේ. රයිට්. එහෙනම් රසායනික ආපදා නිසා ඇතිවිය හැකි භයානක තත්ත්වයක් මොකක්ද කියලා අහන්නේ පුතේ. ප්‍රධාන වශයෙන්ම පිළිකා වැනි භයානක රෝග තත්ත්ව ඇතිවීම, කැන්සර් ඇතිවීම අපිට හඳුන්වන්න පුළුවන් පුතේ. රයිට්. එහෙනම් මේක හොඳට මතක තියාගන්න ඔබ ආහාර වර්ග තෝරා ගැනීම විශේෂයෙන්ම ගෙදර සකස් කරන ලද ආහාර වර්ග වලට හුරු වෙන දුවේ පුතේ. මේ ෆාස්ට් ෆුඩ් අධික ලෙස සකසන මේ බර්ගර් වර්ග, ඒ වගේම මේ අපි දන්නවා මීට් බෝල් වර්ග, සොසේජස් වර්ග, පොටේටෝ චිප්ස්, සෝස් වර්ග. ඉතින් අපි දන්නවා මේ සකස් කරන ලද ආහාර, සකසන ලද ආහාර, ශනික ආහාර අතරමඟදී ඔබ වීඩියෝ වලදී ලබා ගන්න පෙළඹෙනවා පුතේ. ගමනක් බිමනක් යනකොට බොහෝ විට නිවසේ සකස් කරගත් ආහාර, නැවුම්, එළවලු, පළතුරු, කෙඳි සහිත ආහාර වර්ග, ධාන්‍ය වර්ග, පලා වර්ග ආහාරයට වැඩිපුර එකතු කරගන්න පුතේ මේ ශනික ආහාර වර්ග, පැණිවීම වර්ග, සකස් කරන ලද පාන වර්ග, සිරප් වර්ග,
මේ රසායනික ද්‍රව්‍ය වර්ණක යොදලා සකස් කරලා තියෙන දේවල්. මේ ආකලන ද්‍රව්‍ය යොදලා සකස් කරලා දේවල්. මේවා බන්ධන කාරක විදිහට භාවිතා කරලා තියෙන මේ සෝඩියම් නයිට්‍රේට් වැනි ද්‍රව්‍යද සාදලා භාවිතා කරලා තියෙන ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න පුතේ ඔබේ සහෝදරයෝ වගේම ඔබේ ඥාති ඔබේ අසල්වාසී හැමෝටම ඒක දැනුවත් කිරීම ඔබට ඒක වගකීමක් තියෙනවා පුතේ. ජෛව විපත් තාක්ෂණයේදී ඉගෙන ගන්න දරුවෝ විදිහට අපි දැන් මේකේද නිෂ්පාදන කටයුතු කරන්න පුතේ පරිසරයට අනුගත වෙමින් පරිසර හිතකාමී ලෙස නවල නිෂ්පාදන සිදු කිරීම. සස්ටනබල් ඩෙවලොප්මන්ට් එකක් පුතේ. සස්ටනබල් ඩෙවලොප්මන්ට් කියන්නේ තිරසාර කළමනාකරණයක්. තිරසාර සංවර්ධනයක් සිදු වෙන්න ඕනේ පුතේ. ඒකදී අපි දන්නවා මේ කෘෂි ඉංජිනේරු විද්‍යාව භාවිත කිරීමේදී අපි දන්නවා මේ කෘෂි කාර්මික කටයුතු බොහෝ විට අපි දන්නවා මේකෙදී පරිසරයට අනුගත වෙමින් පරිසර හිතකාමී ලෙසයි පුතේ මේ නිෂ්පාදන කටයුතු ජීවී ද්‍රව්‍ය භාවිතා කරලා කරන්න ඕනේ. විශේෂයෙන් ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කරලා ශාක ද්‍රව්‍ය භාවිතා කරලා සත්ත්ව ද්‍රව්‍ය භාවිතා කරලා සිදු කරන නිෂ්පාදනවලදී පරිසර හිතකාමී ලෙස පරිසරයට අනුගත වෙමින් මේ කටයුතු සිදු කරන්න ඕනේ පුතේ. බොහෝ විට මේ අපි කියන්නේ අහිතකර ද්‍රව්‍ය නිෂ්පාදනයේ බැහැර කිරීම පුතේ මේ නිෂ්පාදනය අවම කිරීමට කටයුතු කරන්න ඕනේ පුතේ. විශේෂයෙන් අපි විශේෂයෙන්ම නිෂ්පාදන කටයුතු වලදී මේ පූර්වගාමී ප්‍රතිපදාවන් ක්‍රියාදාමයන් විදිහට පිවිතුරු නිෂ්පාදන ක්‍රියාවලියත් ඉදිරි පාඩම් වලදී ඒක බලාපොරොත්තු වෙන කතා කරන්නේ. ඒකත් විශේෂයෙන්ම පරිසරයට අනුගත වෙමින් නව නිෂ්පාදන සිදු කිරීමේ ක්‍රියාවලියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. අන්න එවැනි ක්‍රියා අනුගමනය කිරීම මගින් පුතේ මේ අපි මේ ජනතාව තුළ මේ පිළිකා තත්ත්ව අවම කර ගැනීමට අපිට කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. එහෙනම් පුතේ මේ ඇති වෙන්න පුළුවන් රසායනික වශයෙන් ආහාර වලට මේ රසායනික ද්‍රව්‍ය රසායනික ආපදා මගින් ඇති වෙන්න පුළුවන් ප්‍රධානතම රෝගී තත්ත්වයක් විදිහට අපිට මේ කැන්සර් නැත්නම් පිළිකා තත්ත්ව හඳුන්වා දෙන්න පුළුවන්. රයිට්. හොඳයි. රයිට්. අපි ඊට පස්සේ යනවා මේ ආහාර වලට සිදු වෙන්න පුළුවන් භෞතික ආපදා වලට. ඔන්න පුතේ අපි කියන බයොලොජිකල් හසාඩ් කතා කරා, කෙමිකල් හසාඩ් කතා කරා. දැන් අපි කතා කරනවා පුතේ මොකද්ද? ෆිසිකල් හසාඩ්. භෞතික විද්‍යාත්මකව පුතේ මොනවද මේ ආහාර වලට එන්න පුළුවන් ආපදා තත්ත්ව පුතේ. ආහාර වලට භෞතික වශයෙන් පුතේ අපි දන්නවා විවෘත වෙළඳ පොළවල් අපි දකින්න තියෙනවා පුතේ මහා පාරේ විශේෂයෙන්ම වීදි වල මේ ආහාර වර්ග අලෙවි කිරීම සඳහා තියලා තියෙනවා පුතේ. ශනිකව කෑම වර්ග හදනවා අපි දන්නවා පුතේ. මේ තෙලේ බෙදලා ගන්න ආහාර, සෝටිස් වර්ග නේද පුතේ, රටකජු කඩල වර්ග නේද පුතේ. අපි දන්නවා මේ විවිධ නිෂ්පාදන තෝසි විවිධ වීදි වල විශේෂයෙන්ම මොකද අපි දැකලා දෙනවා ඉන්දියාවේ බොම්බායි මේ වීදි වල ලංකාවේ දැනට ජනප්‍රියව පවතිනවා පුතේ. මේ ශනික ආහාර වර්ග වීදි වල සකස් කරන ආවරණයක් නැතුව මිනිස්සු ඒ තැන් වල මේව අනුභව කරනවා. ඉතින් මේ ආහාර වලට විවිධ භෞතික ආපදා වෙන්න පුළුවන් පුතේ. දූවිලි, ඒ වගේම ගල් කැබලි, වීදුරු කැබලි, ලෝහ කැබලි විවිධ දේවල් පුතේ එකතු වෙන්න පුළුවන් පුතේ. අපද්‍රව්‍ය ආහාරයට මුසු වීමේ අවදානමක් තියෙනවා පුතේ භෞතිකව. ඒ වගේම මේ වීදි වල පමණක් නෙවෙයි කර්මාශාලාවල නිවැරදි ආකාරයට අපි දන්නවා අපි කර්මාශාලා තුළ නිවැරදි ක්‍රමවේද අනුගමනය කර නොතිබීම නිසා ග්ලාස් බ්‍රේකේජ් එකක් වෙලා වීදුරු වගේ දේවල් එකතු වෙන්න පුළුවන්. මේ වගේම මේවට කේස් නිය ඒ වගේ දේවල් එකතු වෙන්න පුළුවන් පුතේ. මේ අපද්‍රව්‍ය විවිධ දේවල් ආහාර වලට බාහිරව භෞතික වශයෙන් ආහාරයට එකතු වෙන්න පුළුවන්. මෙවැනි දේවල් නිසා පුතේ ආහාර ආපදාවකට ලක් වෙන්න පුළුවන්. ආහාර නරක වීමට අනතුරකට ලක් වෙන්න පුළුවන් පුතේ මෙවැනි අපද්‍රව්‍ය ආහාර වලට එකතු වීම නිසා. ග්ලාස් බ්‍රේකේජ් ඒක නිසා තමයි අපි කියන්නේ සාමාන්‍ය කර්මාන්ත ශාලාවල සිවිලින් වල මේ අපි දැන් ආවරණය කරන්න බල්බ් ආවරණය කරන්න කියලා ප්ලාස්ටික් ආවරණයකින් අර බල්බ් ආවරණය කරන්න කියලා තියෙන්නේ අපි. එතකොට විශේෂයෙන්ම අපි දන්නවා එතකොට බ්‍රේකේජ් එකක් වුණොත් හානියක් වෙන්නේ හානිදායක තත්ත්ව අවම කරන අන්දමට තමයි ඒ කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු සිදු කරන ආයතන වල මේ කටයුතු සිදු කරන්නේ. ඒ වගේම අපි දන්නවා මේ විශේෂයෙන්ම කටයුතු කරන සේවකයන්ගේ නිෂ්පාදනාගාරය තුළ කටයුතු කරන සේවකයන්ගේ විශේෂයෙන්ම යහ නිෂ්පාදන පිළිවෙත් සහ යහ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම සිදු කිරීමේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ විවිධ බාහිර දේවල් ආහාරයට ලෝහ වර්ග, ගල් කැබලි, ඒ වගේම මේ අපි දන්නවා විශේෂයෙන්ම හිස කේස් එවැනි දේවල් නිය වැනි දේවල් එකතු වීම අවම වෙන්න මෙන්න මේ භෞතික දේවල් එකතු වීම අවම වන ආකාරයට කටයුතු කර ගැනීම පාලනය කර ගැනීම තමයි පුතේ මේ කළමනාකරණ පද්ධතිය හරහා සිදු වෙන්නේ. විශේෂයෙන්ම භෞතික විද්‍යාත්මක, ජීව විද්‍යාත්මක හා රසායනික ආපදා අවම කර ගැනීමෙන් පාලනය කර ගැනීම වළක්වා ගැනීමට තමයි මේ තත්ත්ව කළමනාකරණ පද්ධති භාවිතය මගිනුත් සිදු කරන්නේ. රයිට්. අපි බලමු එහෙනම් මේ ආහාර වලට සිදු වෙන්න පුළුවන් භෞතික ආපදා කියන්නේ මොනවද කියලා. රයිට්. මෙන්න පුතේ බාහිරින් නැත්තම් පිටතින් ආහාරයට එකතු වේ හැකි අජෛවීය ජෛවීය නොවන නේද පුතේ? අපි ජෛවීය කියන්නේ ඒකට ශාක සතුන් ශුද්‍ර ජීවීන් මගින්. එතෙන් ජෛවීය කියපුවම ඒකට ශාක කියන්නේ ජීවීන් පුතේ. සතුන් අපි දන්නවා ශාක සතුන් ශුද්‍ර ජීවීන් තමයි අපි ජීවීන් කියලා හඳුන්වන්නේ. අජෛවීය කියපුවම පුතේ මේකට මේ ශාක සතුන් ශුද්‍ර ජීවීන්ගේ දායකත්වයක් නැහැ. එහෙනම් භෞතික කියපුවම පුතේ බාහිරින් ආහාරයට එකතු වේ හැකි අජෛවීය නැත්තම් භෞතික ආපදා ගණයට තමයි පුතේ මේක ෆිසිකල් හසාඩ් එකක් නැත්තම් භෞතික ආපදා කියලා අපි හඳුන්වන්නේ. කොහොමද පුතේ? බාහිරින් ආහාරයට එකතු වේ හැකි පුතේ මෙන්න විශේෂ වශයෙන් අජෛවීය. ඒ කියන්නේ මේකට ශුද්‍ර ජීවියෙක්වත්
ඒ වගේම නැත්නම් අනිතුකුත් ජීවීන් මහා ජීවියෙක්වත් එහෙම නැත්නම් නේද පුතේ ශාක සතුන් ශුද්ධ ජීවීන් ශාක කොටසක්වත් මේකට එකතු වෙන්න අදාළ වෙන්නේ නැහැ අජෛවීය කියපුවාම. එහෙනම් බාහිරින් පිටතින් ආහාරයට එකතු වෙන්න පුළුවන් ජෛවීය නෝන. ඒ කියන්නේ අජෛවී. ඒ කියන්නේ ශුද්ධ ජීවීන්වත් නේද පුතේ? අනිත් මේ සතුන්වත් නැන ශාකවත් නැතුව. හරිද? අජෛවීය ද්‍රව්‍ය තමයි පුතේ අපි භෞතික ආපදා ගණයට අයිති වෙන්නේ. කවුද පුතේ? පිටතින් එකතු වෙන්න පුළුවන් දුහවිලි, ලෝහ කැබලි ආහාරයට එකතු වෙන්න පුළුවන් පුතේ. ප්ලාස්ටික් කැබලි එකතු වෙන්න පුළුවන් පුතේ. ග්ලාස් පැකේජ් එක මේ වීදුරුවක් වගේ දෙයක්, බල්බ් එකක් වගේ දෙයක් කැඩීම නිසා වීදුරුවක් වගේ කැඩීම නිසා වීදුරු වගේ දේවල් ආහාරයට වැලි, හරි? නේද පුතේ? ලී, නේද පුතේ? රේදි කැබලි, රේදි ඇසුරුම් ද්‍රව්‍ය, ඇන, කෙස්, නිය, ගල් වගේ දේවල් එකතු වෙන්න පුළුවන්. මෙන්න පුතේ මේ බාහිරින් එකතු වෙන්න පුළුවන් මේ අජෛවීය ද්‍රව්‍ය නැත්තම් භෞතික ආපදා ගණයට ඇතින දුහවිලි පුතේ අපිට අනන්තවත් මේ දුහවිලි ආහාර වලට එකතු වෙන්න පුළුවන්. පේන්නේ අපිට නේද පුතේ ගසාගෙන එනවා. අපි දන්නවා සුළඟට මේ දුහවිලි එකතු වෙන්න පුළුවන් පුතේ. ඒ වගේම ලෝහ කැබලි එකතු වෙන්න පුළුවන් පුතේ විවිධ හේතු නිසා. ඒ වගේම ප්ලාස්ටික් කැබලි, වීදුරු කැබලි ඔබටත් බොහෝ විට මේ සමහර මේ හොඳ සුපිරි වෙන තැන් කියන තැන් වලට ආහාර ගන්න ගියපු අවස්ථාවල එහෙම වෙලා තියෙන්න පුළුවන්. ඊටමත් ඒ වගේ දේවල් එකතු වෙන්න පුළුවන්. දැන් ඒක උදාහරණයක් විදිහට මට සිදුවෙච්ච දෙයක් විදිහට අපිට මට මේ උදාහරණ කියන්න පුළුවන්. අපි ආහාර ගන්න ගියපු ඊටමත්ම උසස් තත්ත්වයේ කියන තැනක මේ කරේක මැටි කැබැල්ලක්. මැටි ගල් කැබැල්ලක් මේ ඒක අපිට හම්බුණා. දැන් අපි ඒකට කම්ප්ලේන්ට් කරාට පස්සේ ඒගොල්ලෝ කිව්වේ මේක මේ මැටි හට්ටියක එතන ආපු කෙනෙක් වේටර් කෙනෙක් කිව්වේ මැටි හට්ටියක තමයි යන්නේ මේ හට්ටිය කොටසක් කැරිලා මේකට එකතු වුණා කියලා. තව කෙනෙක් කිව්වා මේක මේ නෑ මැටි හට්ටි නෙවෙයි උයන්නේ අපි මේ ඇලුමිනියම් ඒ වගේ උයන්නේ කිව්වා. ඉතින් ඒගොල්ලන්ට ඒකට පිළිතුරක් දෙන්න බැරි වුණා. මොනවා හරි හේතුවකින් මේ මස් චිකන් කරි එක ඒ කරිය තුල මේ මැටි කැබැල්ලක් හොඳට මේ කෑල්ල අපි ගත්තට පස්සේ මේ මැටි ගඩොල් කෑල්ලක් නැත්නම් මැටි කැබැල්ලක් වගේ දෙයක් එකතු වෙලා තිබ්බේ. අන්න විවිධ හේතු නිසා මේ වගේ දේවල් කොච්චර දැන් වඩාත්ම හොඳයි කියන තැනක් දැන් එතන මම නම කියන්නේ නැහැ. ඉතින් අපි ඒක දරු දෙකට අරන් ගියේ නැහැ ඒක. නමුත් එවැනි අවස්ථාවල පාරිභෝගිකයන්ට මේ සම්බන්ධව පැමිණි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි ආහාර ගන්න ගිහිල්ලා හිටපු තැනකත් තවත් මේ අපි හොඳයිම කියලා හිතන අපි තෝර බේරගෙන බලාගෙන බොහෝ විට යන්නේ හොඳ තැන් වලට කියලා. එහෙම තැන් වලත් මේ එක මේ විශේෂයෙන්ම බුරියානියක තවත් පාරිභෝගිකයෙක් ඇවිල්ලා පැමිණිල්ලක් කරා බුරියානියක චිකන් කෑල්ලක අර රෝස් වෙච්ච චිකන් කෑල්ලක පණු. ඉතින් ඒක ඒ වෙලාවේ PHI මහත්තයෙකුට කතා කරලා ඒ වෙලාවේ දැනුම් දුන්නා. ඉතින් ඒගොල්ලෝගේ ආරක්ෂාවට කතාවක් කියනවා. මේක මේ අපි හදන එකක් නෙවෙයි පිටතින් ගෙනල්ලා දැන් සමහරව කඩවලට පිටතින් ගෙනල්ලා කෑම වර්ග දානවා. මේක පිටතින් ගෙනල්ලා දාපු කෑම එකක් කියලා තමයි කිව්වේ. අපි ඉතින් එන්න ආවා. දිගින් දිගට මේ අදාළ පුද්ගලයා ප්‍රශ්න කරගෙන එහෙම ගියා. අන්න ඒ වාගේ අවස්ථා ඔබටත් මුහුණ දීලා ඇති. ඈ ඒ වගේ දේවල් මෙහෙම දේවල් වෙනවා. මේ විශේෂයෙන් මේ වාගේ තවත් දැන් අපිට මතකයි තවත් අවස්ථාවක දැන් අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලෙක තවත් ඔය ළමයි ශිෂ්‍ය කණ්ඩායමක් එක්ක අපි ඔය කෑම ගන්න ගිහපු අවස්ථාවක සාමාන්‍ය මේ වීදියේක තියෙන කඩේක මේ සෝටිස් එක ඒ කියන්නේ අපි එළවලු රොටි පැටිස් වර්ග එහෙම තියෙනවනේ දැන් ඔය එළවලු රොටි එක ඒ කාපු අනුභවය කරපු කෙනාට තදට හැපුණා වගේ දැනුණා. එතකොට ටක් ගාලා නම් බලනකොට මේ අර තුවාල වලට දාන ගෝස් කෑල්ල. දැන් අර තුවාල අත බැඳගෙන තුවාලය වෙච්ච කෙනෙක් මේ අත බැඳගෙන මේව කරනකොට අතේ තුවාලයක් තිබ්බ කෙනෙක් මේක අර පිටි රොටි හදනකොට ඒ ගෝස් කෑල්ල අර ආහාරයට යන්න පුළුවන්. ඉතින් ඒකයි විශේෂයෙන්ම මේ සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර නිෂ්පාදනය කරන්නත් ඕනේ. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නත් ඕනේ. ඉතින් මේවැනි අවස්ථා අපි කියන්නේ විශේෂයෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයට මේ සඳහා පුද්ගලයන් යොදා ගැනීම නිසා මේ ආහාර මෙවැනි තත්වයකට පත් වෙන්න පුළුවන්. ආහාර වලට මේ වගේ අපි කිව්ව අර ගෝස් කෑලි, රෙදි කෑලි, දැන් අර ප්ලාස්ටර් කෑලි, ඒ වගේ දේවල් අනන්තවත් මෙහෙම කට්ටියට හම්බෙලා දෙනවා. ඔබටත් එවැනි අත්දැකීම් ඇති මේ ආහාර වල අය වගේ අඩංගු වෙලා තිබෙන ඇන සමහර වෙලාවට ඇන තියෙන්න පුළුවන්, යකඩ ඇන, ගල් කැබලි, එවැනි දේවල් සමහර වගේ ඔය බීඩි කොට වගේවත් මේ ආහාර වල තිබිලා හම්බෙලා තියෙනවා. මේ විවිධ ද්‍රව්‍ය එහෙම මේ බාහිරින් ආහාරයට එකතු වෙන්න පුළුවන් දේවල් නිසා ආහාර වලට ආහාර අපවිත්‍ර වෙන්න පුළුවන්. ඉතින් මේවා හානිදායක වෙන්න පුළුවන් ද්‍රව්‍යයක් වෙන්නත් පුළුවන්. මේවා දිරවා ගන්න අපහසු ද්‍රව්‍ය වෙලා මේක පාරිභෝගිකයාට නැත්නම් අනුභව කරන කෙනාට පරිභෝජනය කරන කෙනාට බරපතල සෞඛ්‍ය ගැටලු ඇතිවීමට දක්වා මේක ඉස්සරහට යන්න පුළුවන්. එහෙනම් ඒක ප්‍රශ්නෙට පිළිතුර තමයි පුතේ මේ දූවිලි, ලෝහ කැබලි, ප්ලාස්ටික් කැබලි, වීදුරු, වැලි, ලී, රෙදි, ඇසුරුම් ද්‍රව්‍ය මේ අර ඇසිරීම සඳහා ඇසුරුම් ද්‍රව්‍ය ඇන, කෙස්, නිය, ගල් වගේ දේවල් පුතේ බාහිරින් ආහාරයට එකතු වෙන්න පුළුවන්. මේ භෞතික වශයෙන් හා එකතු වෙන්න පුළුවන් දේවල් තමයි පුතේ මේ අපිට භෞතික ආපදා යටතේ අපිට විස්තර කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි. හොඳයි පුතේ අපි 166 වෙනි ප්‍රශ්නේ පුතේ මේ ආහාර වලට විකිරණශීලී ආපදා ඇති අවස්ථාවක් පිළිබඳ උදාහරණයක් දක්වන්න කියනවා. රයිට්?
විශේෂයෙන්ම අපි දන්නවා මේ ෆුකුසිමා ව්‍යසනය ගැන අපිට කතා කරන්න පුළුවන් පුතේ 2011 මාර්තු 11 වෙනිදා ඇතිවෙච්ච මේ විශේෂයෙන්ම ජපානයේ භූමිකම්පාවක් හා සුනාමි තත්ත්වයක් හේතුවෙන් ඇතිවෙච්ච තත්ත්වයක් පුතේ මේ න්‍යෂ්ටික බලාගාරයක ඇතිවෙච්ච හේතුවක් නිසා විකිරණ කාන්දුවකින් පුතේ ඇතිවෙච්ච ව්‍යසන තත්ත්වයක් ගැනයි විශේෂයෙන්ම අපි එතනදී කතා වෙන්නේ. මේකෙදී ඇතිවෙච්ච මහා විනාශය සම්බන්ධයෙන් අපි කතා කරනවා මේ පුතේ අපි බලමු. රයිට් මේ ආහාර වලට විකිරණශීලී ආපදාවක් ඇතිව අවස්ථාවක් පිළිබඳව උදාහරණයක් අහන්න පුතේ මේ ෆුකුසිමා ව්‍යසනයේ සමග මුහුදු මාළු වලට විකිරණ මුසු වීම සම්බන්ධයෙන් පුතේ අපි බලමු. විශේෂයෙන්ම මේ ව්‍යසනය තමයි පුතේ ෆුකුසිමා ව්‍යසනයේ සමග මුහුදු මාළු වලට විකිරණ මුසු වීම. විශේෂයෙන්ම මේ ජපානයේ ෆුකුසිමා න්‍යෂ්ටික බලාගාරයේ විනාශය විශේෂයෙන්ම හඳුන්වන්නේ පුතේ ලෝක ප්‍රජාව මිනිසා අතින් සිදු එකක් විදියට. මොකද මේක කලින් දැනගෙන වළක්වා ගන්න තිබ්බ අවස්ථාවක් විදියටයි පුතේ අතපසුවීමක් පිළිබඳ මේ සඳහා සූදානම් වීමකින් තොරව සිටීමක් සම්බන්ධයෙන් පුතේ මේ පිළිබඳව කතාවකට ලෝකේ මුල පුරන්නේ. විශේෂයෙන්ම පුතේ කලින් දැක වළක්වාගත හැකිව තිබූ එකක් විදිහටත් ඒ පිළිබඳ කර විමර්ශන වලින් හෙළි වෙලා තියෙනවා දුවේ පුතේ. ඉතින් මේ විමර්ශන කමිටුවේ ප්‍රධානී මේ කිෂෝකි කුරෝකාවා කියන පුද්ගලයා පුතේ ඒකේ වාර්තාව නිකුත් කරමින් කියලා තියෙන්නේ. ඉක්ුත් වසරේ සිදු වුණු මේ කලින් ඒ වසරක සිදුවෙච්ච භූමිකම්පාව සහ සුනාමියට මුහුණ දීමට හැකියවන නිසා මේ බලාගාරය සූදානම්ව නොතිබීම තමයි මේ විවිධ සහ එහි විවිධාකාර දෝෂ පැවතීම තමයි පුතේ මේ ව්‍යසනයට හේතුව විදියට මේ විමර්ශන වාර්තාව ලබා දෙමින් අදාළ බලධාරීන් කියා සිටින්නේ. ඉතින් මේ විනාශය ඔවුන් හඳුන්වා දෙන්නේ පුතේ මේඩ් ඉන් ජපාන් කියලා. එහෙම නැත්නම් ජපානයේ සාදා ගන්න ලද ව්‍යසනයක් විදියටයි පුතේ මේක හඳුන්වන්නේ. ඉතින් එවැනි අතපසුවීම් අත්වැරදීම් ලෝකයේ විවිධ රටවල සිදු වෙලා තියෙනවා පුතේ සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ජපානයේ විසින් පිළිපැදිය යුතු අදාළ නෛතික ගිවිසුම් අධිකාරිය ප්‍රශ්න කිරීමට ඇති වාර්තාවේ සොයා ගැනීම සැලකිල්ලට ගන්නවා කියලා පුතේ ජපාන පාර්ලිමේන්තුවේත් මේ සම්බන්ධයෙන් මේ කතානායකවරයා ටකහිරෝ යොකෝමිච් විසින් මේක ප්‍රකාශය පාර්ලිමේන්තුවට දක්වා ගිහිල්ලා මේක ලොකු ආందోලනයකට තුඩු දුන්න සිද්ධියක් විදිහට පුතේ අපිට හඳුන්වා දෙන්න පුළුවන්. එතකොට පුතේ මේ ෆුකුසිමාවේ න්‍යෂ්ටික බලාගාරයේ බරපතල ලෙස අනතුරට ලක් වුණේ පුතේ අපි කියපු දිනේ ඔබට මතක නම් 2011 මාර්තු 11 වෙනිදා දුවේ පුතේ හටගත් භූමිකම්පාවක් සුනාමියක හේතුවෙන් දරුවනේ මේ ප්‍රතික්‍රියකවල සිසිලන පද්ධතියට පුතේ මොනවද පුතේ ප්‍රතික්‍රියකවල මේ කූලින් සිස්ටම් එකට නැත්නම් සිසිලන පද්ධතියට හානි පැමිණීමෙන් අනතුරුව තමයි පුතේ මේ ව්‍යසනයට හේතු වුනේ. එහි ප්‍රතිඵලයක් විදියට පුතේ මොකද උනේ මේ න්‍යෂ්ටික දඬු දියව යමින් විකිරණ කාන්දු වීමකට ලක් වුණා පුතේ. න්‍යෂ්ටික දඬු දිය වෙලා ගිහිල්ලා ඒ විකිරණ කාන්දු වීමකට ලක් වුණා පුතේ. ඒ හේතුවෙන් තමයි පුතේ මේ අර අපි කියපු විදියට විශාල ව්‍යසන තත්ත්වයකට ඇති වුණේ මේ විකිරණ කාන්දු වීම නිසා. රයිට් මේ මුහුදු මාළු වලට මේ මත්ස්‍යයන්ට මේ හානිය සිදු වුණේ පුතේ. අපි මෙතන කියලා තියෙනවා මේ ෆුකුසිමා ව්‍යසනයේ සමග මුහුදු මාළු වලට විකිරණ මුසු වීම සිදු වුණේ පුතේ අන්න ඒ ආකාරයටයි. රයිට්. ඒකේ ප්‍රතිඵලයක් විදියට මොකද උනේ න්‍යෂ්ටික දඬු දියව යමින් විකිරණ කාන්දු වීමකට ලක් වුණා පුතේ. ඉතින් දසදහස් සංඛ්‍යාත පළාත් වාසීන් ඉවත් කරලා මොකද මේ බලාගාරයේ අවට ප්‍රදේශයේ තහනම් කලාපයක් කරලා ඒ ප්‍රතික්‍රියක පාලනය කර ගැනීම සඳහා පුතේ කම්කරුවෝ මේ සඳහා දිවාරෑ සේවයේ නිරත වුණා. ඉතින් එවැනි අනතුරු වලින් පුතේ අන්න ඒ වගේ ව්‍යසනයකට ලක් වෙන්න පුළුවන් මේ විකිරණ කාන්දු වීම නිසා පුතේ මේ මුහුදු මාළු වලට මේක විශාල වශයෙන් බලපෑවා. රයිට්. ඒ විකිරණශීලී අනතුරකට ලෝකයේ සිදුවෙච්ච මෑත කාලීනව සිදුවෙච්ච අනතුරක් විදියට දුවේ පුතේ අපිට හඳුන්වන්න පුළුවන්. 21 වන සේවසේනේ මේ 2011 කියන්නේ නේද දරුවනේ? රයිට්. හරි. අපි ඉදිරියට යමු. රයිට්. ප්‍රශ්න අංක 164ට යනවා දුවේ පුතේ අපි සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාර නිසා මතුවී හැකි ගැටලු මොනවද කියලා අහනවා පුතේ. අපි දන්නවා දැන් මෙතෙක් වෙලා අපි කතා කරේ මේ ප්‍රශ්න වලින් අපි කතා කරේ මේ විශේෂයෙන්ම ආහාර වලට සිදුවෙන්න පුළුවන් විවිධ ආපදා සම්බන්ධයෙන් පුතේ. ඉතින් මෙවැනි ආපදාවකට ලක් වූ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ඊළඟ ප්‍රශ්نين අහන්න පුතේ. මේ ප්‍රශ්නේ විභාගයේදී කෙලින්ම ව්‍යුහගත මාදලී ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන් පුතේ. සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාර නිසා මතුවිය හැකි ගැටලු මොනවද කියලා අහන්න පුතේ. රයිට්. එතකොට
ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාර නිසා ඇති වෙන්න පුළුවන් සෞඛ්‍යමය ගැටලු දුවේ පුතේ. රයිට්, අපි බලමු මොනවද සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාර නිසා මතුවෙන්න පුළුවන් ගැටලු කියලා පුතේ. සෞඛ්‍යමය ගැටලු ඇති වෙන්න පුළුවන් පුතේ. මිනිසාට මේ ආහාර පරිභෝජනය කරන පුද්ගලයන්ට මානවයාට නේද දුවේ පුතේ. මේ සෞඛ්‍ය ආරක්ෂිත සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන් දුවේ පුතේ. කෙටි කාලීන වගේම ඒවා දීර්ඝ කාලීන වෙන්න පුළුවන් පුතේ. ඉතින් මේ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාර අනුභවය නිසා මිනිසාට ඒ වගේම මේ ආහාර පරිභෝජනය කරන පුද්ගලයන්ට ආහාර ආස්වාත්මිකතා, ඒ වගේම ආහාර විසවීම, ඒ වගේම මේ ව්‍යාගේ බලපෑම නිසා පුතේ මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ ගැටලු කෙටි කාලීන වගේම දීර්ඝ කාලීන වෙන්න පුළුවන් පුතේ. කෙටි කාලීන බඩේ අමාරුව නේද පුතේ, ඒ වගේම වමනය, ඒ වගේම අපි දන්නවා පාචනය වැනි රෝග තත්ත්ව පුතේ, මේ උදරාබාධ වගේ රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. දීර්ඝ කාලීනව පුතේ සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පිළිකා තත්ත්ව වගේ දේවල් වලට ගොදුරු වීමට අවකාශයේ ඉඩ ප්‍රස්තාව තියෙනවා දුවේ පුතේ. ඉතින් එක හේතුවක් තමයි සෞඛ්‍යමය ගැටලු ඇති වෙන්න පුළුවන් පුතේ. මේ ආහාර පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට සෞඛ්‍යමය ගැටලු රෝගවලට ගොදුරු වීමේ අවදානමක් තියෙනවා දරුවෝ. right. ඒ වගේම ව්‍යාපාරික සිදුවන ආර්ථික ගැටලු හා ව්‍යාපාරික ගැටලු. දැන් මේ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාරයක් යම්කිසි ව්‍යාපාරික ආයතනයකින් ආහාර නිෂ්පාදනය කරන ආයතනයක් වූ ආහාර අලවිය සඳහා අලවිය සිදු කරනු ලබන ආයතනයක් මගින් යම්කිසි පරිභෝගිකයෙක් මිලදී ගත් ආහාරයක් පරිභෝජනය නිසා යම් පාරිභෝගිකයෙක් හරි නැත්නම් පාරිභෝගික කණ්ඩායමක් හරි යම්කිසි රෝගී තත්වයකට රෝහල්ගත වීමකට එහෙම නැත්නම් මරණයකට පත් වුණොත් ඇත්තටම මේ පැත්තේ නීතිමය වශයෙන් ප්‍රධාන වශයෙන් ගැටලුවකට පත් වෙනවා ඒ ආහාර නිෂ්පාදන ආයතනය. රයිට්, ව්‍යාපාරයකට සිදුවන ආර්ථික ගැටලු හා ව්‍යාපාරික ගැටලු ආර්ථිකයකට ගැටලු වෙනවා. ව්‍යාපාරය පවත්වාගෙන යාමේ නීතිමය ගැටලු වෙනවා. සමහර තහනම් නියෝග මගින් ඒ ව්‍යාපාරය තහනම් කරන්න පුළුවන්. නිෂ්පාදනය සිදු කිරීම තහනම් කරන්න පුළුවන්. සීල් කරන්න පුළුවන්. රයිට්, ආයතනය සීල් කරන්න පුළුවන්. වහන්න නියෝග නිකුත් කරන්න පුළුවන්. රයිට්, ඉතින් ඒ වගේම මේ ආර්ථික වශයෙන් හානියක් පාඩුවක් වෙන්න පුළුවන් ඒගොල්ලොන්ට මේ සඳහා අපි දන්නවා දඩ මුදල් අය කරගන්න වන්දි ගෙවීමක් සිදු වෙන අවස්ථාව වෙනවා මේ නිෂ්පාදකයන්ට මේ ව්‍යාපාර කටයුතු කරන අයට. මේ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාර නිෂ්පාදනය කිරීම හා අලවිය සිදු කිරීම සම්බන්ධයෙන් පුතේ ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට පැමිණිලි කරන්න කටයුතු කරන්න ගැන අපි දන්නවා කතා කරන්න තොරතුරු අපි දන්නවා 1980 අංක 26 දරන ආහාර පනත 1991 අපි දන්නවා සංශෝධනය වුණා. රයිට්, 1980 අංක 26 දරන ආහාර පනත යටතේ විධිවිධාන සලසලා තියෙනවා. ප්‍රධාන බලධරයා විදිහට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරනවා පුතේ. විශේෂයෙන්ම මේ දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් මේ සඳහා කටයුතු කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉන්නවා පුතේ. ඔවුන් හරහා මේ ආහාර නිෂ්පාදන වල නියැදි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ලවා පරීක්ෂා කරවීම සිදු කරනවා පුතේ. රයිට්, ඉතින් එතනදී විශේෂයෙන්ම පාරිභෝගික සේවා අධිකාරිය, ඒ වගේම සෞඛ්‍ය සේවා මේ සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශය තියෙනවා පුතේ. මේ ඒ වගේම අපි දන්නා බරහා මිනුම් පිළිබඳව මේ වගේ ඒකකයක් තියෙනවා ලංකාවේ. බරහා මිනුම් පිළිබඳවත් විශේෂයෙන්ම මේ වගේ නියමිත ප්‍රමාණ මට්ටම් තියෙනවා අපේ කියන එක පිළිබඳව සැලකිලිමත් කටයුතු කරන ආයතනයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් දුවල පුතාලට. එතකොට මේ ව්‍යාපාරයකට සිදුවන ආර්ථික ගැටලු හා ව්‍යාපාරික ගැටලු විදිහට අපිට ඒවා හඳුන ගන්න පුළුවන්. සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාරයක් නිෂ්පාදනය හා ඒ ආහාර නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අලෙවි කිරීම නිසා එවැනි තත්ත්ව ඇති වෙන්න පුළුවන්. කල්ලිකුත් වූ ආහාර, සමහර කල්විකුත් වුණු ආහාර නේද? ඉතින් රයිට්, ඒවත් හේතුවක් වෙන්න පුළුවන්. නෛතික වශයෙන් මුහුණ දෙන්න ලැබෙන ගැටලු. මේ නීතිමය වශයෙන් මේ නිෂ්පාදකයන්ට වගේම නිෂ්පාදන අලෙවි කරන පුද්ගලයන් වෙනුවෙන් කටයුතු කරන්න මේ සඳහා ඒ අධිකාරිලත් බලයේ තියෙන ආයතන මගින් නඩු පැවරීම සිදු කරනවා. එතකොට අපි අර කිව්වා වගේ මේ ආයතන සීල් කරන්න, නිෂ්පාදන තහනම් කරන්න, තහනම් නියෝග ලබා දෙන්න සහ ඒ වගේම නීතිමය වශයෙන් මේගොල්ලන්ට වන්දි ගෙවීම සඳහා මේකට මේ හේතු වුණ කටයුත්තක් වෙන්න පුළුවන්. ඒක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඉතින් මේ සෞඛ්‍ය විශේෂයෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාරයක් නිසා ප්‍රධාන වශයෙන් මානවයාට ආහාර පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට සෞඛ්‍යමය ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ව්‍යාපාරයක් වශයෙන් ව්‍යාපාරයට සිදුවන ආර්ථික ගැටලු හා ව්‍යාපාරික ගැටලු වලට මුහුණ දෙන්න සිදු වෙනවා පුතේ මේ පවත්වා ගැනීමේදී. ඒ වගේම නෛතික වශයෙන් මුහුණ දෙන්න ලබන ගැටලු අපිට හඳුන්වා දෙන්න පුළුවන්. නෛතික වශයෙන් මුහුණ දෙන ගැටලු. හරි.
ප්‍රශ්න අංක 168න් අහනවා පුතේ ආහාර ආසාත්මිකතාවය යනුවෙන් මොකක්ද හඳුන්වන්නේ කියලා. ෆුඩ් ඇලර්ජි ඔබට මතක ඇති. මේ විශේෂයෙන්ම අර පෝෂක හානිකර ද්‍රව්‍ය විදිහට හඳුනාගෙන ඒ සඳහා මේ ප්‍රතිචාර දැක්වීමක් සිදු වෙනවා. ඔබට මතක ඇති දුවේ පුතේ මොකක්ද ආහාර ආසාත්මිකතාවයක් කියන්නේ කියලා. මෙන්න මේ ප්‍රශ්න විභාගයේදී කෙලින්ම මේ ඔබෙන් අහන්න පුළුවන්. ආහාර ආසාත්මිකතාව හඳුන්වන්නේ කියලා. ඉතින් ඒක හරියටම නිවැරදිව අර්ථ දක්වන්න ඕනේ පුතේ. නිවැරදි ලකුණු ලබා ගන්න නම් පුතේ. රයිට්. නේද? දේහයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් නේද පුතේ මේ විශේෂයෙන්ම ජීර්ණයට අපහසු ද්‍රව්‍ය නේද පුතේ අපි පෝෂක හානිකර ද්‍රව්‍ය විදියට හඳුනා ගැනීම නිසා මේ ඒ අනුව පෙන්වන ලක්ෂණ තමයි පුතේ මේ විශේෂයෙන්ම මේ ආසාත්මිකතාවයේ සඳහා අපි දන්නවා බහුලව පෙන්වන මේ ආසාත්මිකතා ලක්ෂණ රතු වීම, පළු දැමීම, කැසීම් නේද දුවේ පුතේ අපි දන්නවා මේ බෙල්ලේ නේද පිටේ අත්වල නේ විවිධ ස්ථානවල මේ මූණේ ආසාත්මිකතා ලක්ෂණ ඇති වෙන්න පුළුවන් පුතේ. ආසාත්මිකතා ලක්ෂණ පුද්ගලයා අනුව වෙනස් වෙනවා පුතේ. එක් පුද්ගලයාගේ අනුව මේ ආසාත්මිකතා ලක්ෂණ වෙනස් වෙනවා අපි දන්නවා. නේ පෝෂක මේ දිරවීමට අපහසු කොටස් ආහාරයේ තියෙන නේද පුතේ. ආහාරයේ තියෙන දිරවීමට අපහසු කොටස් මේ පෝෂක හානිකර ද්‍රව්‍ය විදිහට හඳුනා ගන්නවා. හඳුනාගෙන ඒ වෙනුවෙන් දේහයේ මේ ප්‍රතිසත්‍යීකරණ පද්ධතිය මගින් මේ සඳහා ප්‍රතිචාර දැක්වීමක් සිදු කරනවා පුතේ. ඒවා තමයි අපි ආසාත්මිකතා ලක්ෂණ විදිහට හඳුන්වන්නේ. ඒ වගේම අපි දන්නවා බහුල ආසාත්මිකතා ලක්ෂණ ඇතිවන මේ ආහාර වර්ග මොනවද කියලා පුතේ. රයිට් හරි අපි බලමු දැනටමත් දුවල පුතාලා උත්තරේ ලියලා ඇති. රයිට් පුතේ බලමු ඕගොල්ලෝගේ උත්තරෙත් එක්ක අපි සංසන්දනය කරලා නිවැරදි පිළිතුරට යන් අපි. හරි. අපෙන් අහන්නේ ආහාර ආසාත්මිකතාවය යනු කුමක්ද? ෆුඩ් ඇලර්ජි එකක් ගැනයි අහන්නේ පුතේ. හරියටම හරි. කවුද? ආහාරයේ දිරවීමට අපහසු කොටස් හෝ පෝෂක හානිකර ද්‍රව්‍ය ලෙස වරදවා හඳුනා ගන්න. අන්න බලන්න. කවුද? ආහාරයේ දිරවීමට අපහසු කොටස් හෝ පෝෂක හානිකර ද්‍රව්‍ය විදියට වරදවා හඳුනා ගන්නවා කවුද? දේහී ප්‍රතිශක්තිකරණ පද්ධතිය. දේහී ප්‍රතිශක්තිකරණ පද්ධතිය මොකද වෙන්නේ? ඒවට එම ද්‍රව්‍ය වලට විරුද්ධව against එකට නේද? එම ද්‍රව්‍ය වලට විරුද්ධව පුතේ රික්වෙස්ට් එකක් කරනවා. නැත්නම් ඒවට විරුද්ධව මොකද රෙස්පොන්ස් එකක් නේද? රික්වෙස්ට් එකක් නෙවෙයි ප්‍රතිචාරයක්. රෙස්පොන්ස් එකක් විදියට ප්‍රතිචාර දැක්වීමක් විදියට අපිට ආහාර ආස්වාත්මිකතාවය හඳුන්වන්න පුළුවන්. රයිට් බලමු අපි. මෙන්න බලන්න ආහාරයේ අපි වෙනත් පැනක් ගමු ඍතු පාටක්. මෙන්න පුතේ බලන්න ඔබේ උත්තරේ ආහාරයේ දිරවීමට අපහසු කොටස් හෝ පළවෙනියට නේ ආහාරයේ දිරවීමට අපහසු කොටස් හෝ පෝෂක හානිකර ද්‍රව්‍ය ලෙස දෙවෙනි කාරණා පෝෂක හානිකර ද්‍රව්‍ය ලෙස වරදවා හඳුනා ගන්නා දේහේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මොකද්ද? එම ද්‍රව්‍ය වලට විරුද්ධව ප්‍රතිචාර දැක්වීම හතරවෙනි කරුණ තමයි ආහාර ආසාත්මිකතාවයක් ෆුඩ් ඇලර්ජි එකක් කියලා කියන්නේ. දිරවීමට අපහසු කොටස් කියන එක තියෙන්න ඕනේ පුතේ. හෝ පෝෂක හානිකර ද්‍රව්‍ය කියලා තියෙන්න ඕනේ දෙවෙනි කරුණ විදියට. හරි. හානිකර ද්‍රව්‍ය ලෙස වරදවා හඳුනා ගන්නවා කවුද? දේහයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුතේ. එම ද්‍රව්‍ය වලට විරුද්ධව ප්‍රතිචාර දැක්වීමයි ආහාර ආසාත්මිකතාවය ලෙස හඳුන්වන්නේ. එනම් බහුල ආසාත්මිකතා ලක්ෂණ අපි දන්නවා කැසීම්, පළු දැමීම, නේද පුතේ රතු වීම නේ, බිබිලි දැමීම, පළු දැමීම, රයිට් ආසාත්මිකතා ලක්ෂණ. හරි. අපි බලමු. අපෙන් අහනවා බහුල ලෙස ආසාත්මිකතා ඇති කරන ආහාර කිහිපයක් හඳුන්වා දෙන්න කියලා. රයිට් මෙන්න බලන්න උත්තරේ දුවල පුතාලගේ 169 වෙනි ප්‍රශ්නෙට පිළිතුර බලන්න පුතේ. බහුල ලෙස ආසාත්මිකතා ෆුඩ් ඇලර්ජි වෙන්න පුළුවන් ආහාර වර්ග ටික. රයිට් සිද්ධාන්ත කොටස් වලදී දුවල පුතාලත් එක්ක විස්තරාත්මකව සාකච්ඡා කරලා තියෙන බලන ලකුණු සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන් විදිහට මේ බහුල ලෙස ආසාත්මිකතාව වෙන්න පුළුවන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් සඳහන් කරන තියෙනවා. බලන්න කීයක් ඔබේ සඳහන් වෙලා තියෙනවද කියලා දුවේ පුතේ. බහුල ලෙස ආසාත්මිකතා ඇති කරන්න පුළුවන් ආහාර වර්ග ටික. ෆුඩ් ඇලර්ජි ඇති වෙන්න පුළුවන් ආහාර වර්ග ටික පුතේ. රටකජු, පීනට්ස්. රටකජු ආහාර ආසාත්මිකතා ඇති කරන්න පුළුවන් ආහාරයක් පුතේ බහුල ලෙස. සෝයා, මස්, ඒ වගේම මාළු, ක්‍රස්ටේෂියාවන්ට අයත් වන ඉස්සන්,
right? ඒ වගේම මොලුස්කාවන්ට අයත් වන කකුළුවන්, ඒ වගේම කිරිහා කිරියාහාර වර්ග. මෙන්න පුතේ අපේ ප්‍රශ්නංක 169 වුණේ බහුල ලෙස ආසාත්මිකතා ඇති කරන ආහාර වර්ග කිහිපයක් නම් කරන්න කිව්වේ පුතේ. මෙන්න පුතේ බහුල ලෙස ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන් ආහාර වර්ග කිහිපයක් රටකජු, සෝයා, මස්, මාළු, ඉස්සන්, කකුළුවන්, කිරිහා කිරියාහාර වර්ග. රටකජු, මස්, රටකජු, සෝයා, මස්, මාළු, ඉස්සන්, කකුළුවන්, ඊට පස්සේ කිරිහා කිරියාහාර වර්ග. right. අපි යනවා ප්‍රශ්නාංක 170ට පුතේ බහුලව ඇතිවන ආසාත්මිකතා ලක්ෂණ කිහිපයක් අහනවා. මොනවද මේ බහුලව ඇතිවන ආසාත්මිකතා ලක්ෂණ වලට අපි යනවා. මෙන්න කැසීම, රතු වීම, පළු දැමීම, බිබිලි දැමීම, ඉදිමීම, අජීර්ණය, වමනය, බඩ රිදුම හෝ පිපුම, උගුර කට ඉදිමෙන්න පුළුවන් පුතේ. උගුර කට ඉදිමෙන්න පුළුවන්. මෙන්න පුතේ 170 වෙනි ප්‍රශ්නේ බහුලව ඇතිවන ආසාත්මිකතා ලක්ෂණ කිහිපයක් සඳහන් කරන්න කියලායි පුතේ අහන්නේ. මෙන්න පුතේ බහුලව ඇති වෙන්න පුළුවන් ආසාත්මිකතා ලක්ෂණ ටික අපි බලන්න පුතේ. ඔබේ පිළිතුරේ තියෙනවද කියලා? කැසීම ඇති වෙන්න පුළුවන් පුතේ. කහනවා මුළු ඇඟම මේ ආහාර මොකක් හරි ඇලර්ජි වුණාම සමහර අයට මස් කාපුවාම, හරක් මස් කාපුවාම කරප්පන් දානවා කියනවා. සමහර අයට ඉස්සෝ කාපුවාම, සමහර අයට ඉස්සෝ කාපුවාම කරප්පන් දානවා. මේ කසනවා කියනවා පුළුවන්. අමාරුයි, කෑ ගහනවා, බඩ රිදෙනවා, බඩ අල්ලන් කෑ ගහනවා. ඉතින් මේ ඇඟ හැමතැනම පළු දානවා, කසනවා, කට ඉදිමිනවා, බෙල්ල ඉදිමිනවා. මෙවැනි ලක්ෂණ අපිට ඔබටත් මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න සිදු වෙලා ඇති. අසල්වාසීන්ට, ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට මෙවැනි ආහාර ආසාත්මිකතා ඇති වෙච්ච අසල්වාසීන්ට වගේ අයට මේ වගේ වෙච්ච අවස්ථාවලට ඔබත් මුහුණ දීලා ඇති, දැකලා ඇති. කැසීම, ඒ වගේම මේ බෙල්ලේ මුහුණේ අදාළ ස්ථාන රතු වීම, ඒ වගේම ශාරීරික විවිධ ස්ථානවල පළු දැමීම සිදු වෙනවා පුතේ. බිබිලි දානවා, ඒ වගේම ඉදිමීම සිද්ධ වෙනවා පුතේ. අජීර්ණය, ඒ වගේම වොමිට් වෙනවා පුතේ. වමන යනවා. බඩ රිදුම හෝ බඩ පිපීම සිදු වෙනවා පුතේ. උගුර කට ඉදිමිනවා. කැසීම, රතු වීම, පළු දැමීම, බිබිලි දාන්න පුළුවන් පුතේ. ඉදිමීම සිද්ධ වෙන්න පුළුවන්. අජීර්ණය, වමනය, බඩ රිදුම හෝ පිපුණ, උගුර කට ඉදිමීම. ඉතින් මේ සමහර අය මේ දේවල් එකපාරක් මුලින්ම මේ ආහාර ගන්නකොට මෙහෙම මේ ආසාත්මිකතා ලක්ෂණ, ඒ කියන්නේ මේවා විශේෂයෙන්ම ජීර්ණයට අපි නේද, ඒ වගේම මේ පෝෂක හානිකර ද්‍රව්‍ය විදියට හරි නැත්නම් මේවා මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වරදවා හඳුර ගන්නවා. පෝෂක ජීර්ණයට අපහසු වූ පෝෂක හානිකර ද්‍රව්‍ය විදියට ප්‍රතිශක්තිකරණ පද්ධතිය වරදවා හඳුනා ගැනීම නිසා තමයි ඒවට විරුද්ධව ප්‍රතිචාර දක්වන්නේ මේ කියන ලක්ෂණ. ඉතින් සමහර අයට අපි අර කියපු බහුල ආසාත්මිකතා ඇති කරන ආහාර වර්ග ඇලර්ජි වෙනවා. ඉතින් එහෙම දැනගත්තාම ඒගොල්ලෝ එවැනි ආහාර ගැනීමෙන් වළකිලා ඉන්නවා. සමහරලාට ඉතින් අර ඒව කෑම කන්න තියෙන ආසාවට බොහෝ අය මේවා කයමට පෙළඹුණාට පස්සේ නැවතත් අර තත්ත්වේ ඇති වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙලා රෝහල්ගත කරපු අවස්ථා පවා ඔබට ඒ වගේ දේවල් අත්විඳින්න සිදු වෙලා ඇති. දන්න කියන අයට එහෙම වෙලා ඇති. සමහර අය මේ කිරි ආහාර ගන්නෙම නැතු වෙන කිරි ආශ්‍රිත ආහාර ගෑවොත් ඒකට ඇලර්ජි වෙනවා. සමහර අය ඉස්සෝ කකුලුව කන්නෙම නැහැ. සමහර අය හරම් මස් කන්නේ නැහැ. සමහර අයට මාළු කාපුවම, සමහර මාළු වර්ග කාපුවම මේ ආකාරයට ඇලර්ජි වෙනවා. ආසාත්මික ලක්ෂණ ඇති වෙනවා. ඉතින් ඒ වෙලාව අපහසුතාවයට පත් වෙන අය දන්නවා. ඒක නිසා බොහෝ විට ඒගොල්ලෝ එවැනි ආහාර ගන්න නැහැ. එකපාරක් කාපුවාම ඒගොල්ලන්ට විවකාව අන්න ඒගොල්ලන්ට ඒව ඇලර්ජි වෙනවා. අන්න ඒකයි කියන්නේ. ඉතින් ඒක නිසා සමහර බෙහෙත්, ඒකනේ අහන්නේ මේ ඇලර්ජි වෙනවද කියලා. සමහර අයට සමහර බෙහෙත් වර්ගත් ඇලර්ජි වෙනවා. ඉතින් ඒක බෙහෙත් වර්ගත් සමහර අයට එහෙම ඇලර්ජි වෙනවා. සමහර දොස්තර මහතුරු සමහර බෙහෙත් වර්ග දෙනකොට අහන්නේ ඇලර්ජි වෙනවද කියලා. එහෙම අහලා තමයි බෙහෙත් දෙන්නේ. ඔබෙනුත් එහෙම අහලා ඇති. සමහර ප්‍රතිජීවක වර්ග, ඖෂධ වර්ග ඉසු කරනකොට, නිකුත් කරනකොට වෛද්‍යවරයා අහනවා ඇලර්ජි තියෙනවද කියලා. ඉතින් සමහරලාට පහුගිය කාලයේ කොරෝනා ආසාද වෛරසය සඳහා මේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙනකොටත් විශේෂයෙන්ම වෙනම ඇලර්ජි තියෙන අයට රෝහලට ගෙන්නලා පරීක්ෂා කරලා බලලා ඒ අනුව තමයි මේ බෙහෙත් විශේෂයෙන්ම එන්නත් ලබා දීම සිදු කරේ. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න. පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ ආසාත්මිකතා ඇතිවීම වෙනස් වෙනවා. ඒ ලක්ෂණ වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. සුවිශේෂී කරුණක් මේ පිළිතුරු ලියනකොට දුවේ පුතේ. එහෙනම් මේ තියෙන්නේ මේ බහුල ආසාත්මිකතා ලක්ෂණ ටිකයි පුතේ තියෙන්නේ. රයිට්? හරි.
හොඳයි ආදරණීය දුවේ පුතේ අපි උසස් පෙළ ජයි උපද්දිති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකකයට අදාළව සමාලෝචන ප්‍රශ්නයි දුල පුතාලත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ. මේ වෙනකොට දුවේ පුතේ අපි ඔබත් සමග සමාලෝචන ප්‍රශ්න 170ක් සාකච්ඡා කරලා අවසන්. ඉතිරි කොටසෙන් අපි බලාපොරොත්තු වෙන දුල පුතාලත් එක්ක ඉතිරි අවසන් සමාලෝචන ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.